ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මිනිස් වර්ගයා වෙලා ඉපදිච්චාම අපිට මොනවද අත්‍යන්තයෙන් උරුම වෙලා තියෙන්නේ? සහ මුලින්ම අපි හැම එක්කෙනාටම අඩුපාඩුවක් නැතුව දුක උරුම වෙලා තියෙනවා. තනි වචනෙන් කියනවා දුක කියලා. ටිකක් විස්තරාත්මකව කිව්වොත් දුක වෙහෙස තමයි. ටික විස්තරාත්මකව කිව්වොත් හට ගැනීමේ දුක. දුක කොතනින්ද පටන් ගන්නේ? හට ගැනීම. එතන හට නොගන්නේ නම් නොහට ගැනීම තුල දුක නැහැ නේ. හට නොගන්නේ නම් දුක කියන කතාව නැහැ. අදහස නැහැ. ඒ දෘෂ්ටිය නැහැ. දැන් බුද්ධ ආදී මහෞත්තමයන් වහන්සේලාට හට ගැනීම දුරු වෙච්ච ඒ. කියන්නේ නොහට ගැනීම අත්දකපු නිසා නූපන් නොහටගත් නොකරන ලද්ද කියන වචනේම පහුගිය දවස්වල කිව්වර නේද? නූපන් නොහටගත් නොකරන ලද්ද ප්‍රත්‍යයෙන් නොතැනුණු එහෙම පැත්තක් ඇත. ලෝකයකට අයිති නැහැ. ලෝකයට අයිති නැති නූපන් නොහටගත් නොකරන ලද්ද ප්‍රත්‍යයෙන් නොතැනුණු එය ඇත. එතකොට ඒ මොකද්ද? ආලෝක උදපාදි එළිය පහළ වූ. එතන ඒ කියන ලද එළිය මේ උපාන් හටගත් ප්‍රත්‍යයෙන් දැනුණු ස්වභාවයේ එළියක් නෙමෙයි. දැන් ඉරහඳ එළිය, ග්‍රහතාරකාවල එළිය, ගින්දර එළිය ආදී දේවල් ඔක්කොම හටගත් ප්‍රත්‍යයෙන් දැනුණු ඒ පැත්තටයි සංකත පැත්තටයි. ඒ එළිය ගැන නෙමෙයි මේ කියන්නේ. ඒ පෞතිදාලෝ ගැන නෙමෙයි කියන්නේ. ඒ නූපන් නොහටගත් නොකරන ලදේය. ඒතර අන්නේ ඒ අත්දැකීම ලබාපු උත්තමයින්ට දුක නැහැ. දුක ටික විස්තරව කියනම ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, අප්‍රියන්නා එක්වීම, ප්‍රිය දේවල් වලින් අහක් වීම, හිතන පතන දේවල් ඒ විදිහට නොවීම, කෙටි කරලම කිව්වොත් පංච උපාදානස්කන්ධය දුක. අපිට මොනවා හරි අහන්න වෙන්නේ, කියන්න වෙන්නේ, කරන්න වෙන්නේ හට ගැනීම. හැම එක්කෙනාම හට නොගත් තැන දකින්න කරන උත්සාහය. හට නොගත් තැන දකින්න කරන උත්සාහය. කැපවීම, යෙදීම. ඒක පටිශෝතගාමී ප්‍රතිපදා. ඉහළට පීනන, ඉහළට ගමන් කරන දෙයක්. සුපුරුදු ක්‍රියාවලියේලා කටයුතු කිරීම සංසාරය. එහෙම නැත්නම් පැවැත්ම. දැන් සංසාරයේ දුර වෙලා නැවැත්ම නිවීම සාක්ෂාත් කිරීම පිණිස කල්ප ගානකින් ලෝකේ පහළ වෙලා දේශනා කරනවා. කවුද? තථාගත බුදු හිමියන් වහන්සේ. මේ ගලන පැත්තට. ඒ කියන්නේ ස්වභාවයෙන්ම අපිට පේන, ඇහෙන, දකින, විඳින බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා භාවනා කිරීම සිද්ධ කරලා තියෙනවා. අපි කලිනුත් සාකච්ඡා කරපු කතා කරපු දේශනාවක් තියෙනවා. මොකද්ද මේ
මම හිතන්නේ තාම අපිට අර පටිගත කිරීම වලට ඒක වැටිලා නැහැ. කියන්නේ මේ වීඩියෝ වලට අරන් නැහැ. වාමික සූත්‍රය. එහෙම වාමික සූත්‍රය පිළිබඳව තිබුණාද මේ අපි කලින් දේශනා කරපු එකක් වැටිලා? මැඩම් තිබුණේ නැහැ නේද? මම නෑ ඔව්. ස්වාමී. තාම නැහැ. එතකොට අපි නැවත වතාවක් වාමික සූත්‍රයේ තියෙන දහම් කොටස් ටික පටිශෝතගාමී ප්‍රතිපදාව. මම මගේ ඉන්නවා තියනවා කියන දෘෂ්ටිය දුරු වෙන ආකාරයට බලන හැටි නුවණින් සීනුවණින් ප්‍රඥාවෙන් ඒ පිළිබඳව දේශනා වුණු දේශනාවක්. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරද්දී ඊට නුදුරෙන් තිබුණු අන්දවනේහි කුමාර කාශ්‍යප හාමුදුරුවෝ භාවනා කරමින් ඉන්නවා. රාත්‍රියේදී මධ්‍යම රාත්‍රියේදී අන්දවනේ ඒකාලෝක කරගෙන දේවතාවෙක් පැමිණිලා කියා හිටිනවා භික්ෂුව රැයට දුන් දමන දවල්ට ඇවිලෙන මේ තුබස දිහා බලන්න. හත්කින් දූපායති දිව මේ තුබස දිහා බලන්න රැයට දුන් දමන දවල්ට ඇවිලෙන. බ්‍රාහ්මණේ තමන්ගේ අතවැසියට සුමේද කියන අතවැසියට කියනවා ආයුධයක් අරන් මේ තුබස හාරන්න කියලා. අතවැසියා සුබස හාරනකොට දොරගුලක් හම්බ වෙනවා. ස්වාමීන් දොරගුලක් මුණ ගැහුණා. දොරගුල පසෙක තබා නැවත හාරන්න. එහෙම හාරනකොට හම්බ වෙනවා ගෙම්බෙක් මැඩියෙක්. ස්වාමීනි ගෙම්බෙක් හම්බ වුණා මැඩියෙක් හම්බ වුණා. මැඩියව පසෙක තබා නැවත හාරන්න. එහෙම හාරනකොට අතවැසියට හම්බ වෙනවා දෙමන් සංදියක්. ස්වාමීනි දෙමන් සංදියක් මුණ ගැහුණා. දෙමන් සංදිය පසෙක තබා නැවත හාරන්න කියලා. හාරනකොට හම්බ වෙනවා ඉදිබුවේ. ඉදිබුව පසෙක තබා හාරන්න කියනවා. ඉදිබුව පසෙක තබා හාරනකොට අලු පෙරහන් පොඩක් එතනදී ඉදිබුව නේ දෙමන් සංදිය පහු කරලා හාරනකොට හම්බ වෙන්නේ අලු පෙරහන. දෙමන් සංදිය පහු කරලා හාරනකොට හම්බ වෙන්නේ මොකද්ද? අලු පෙරහන. අලු පෙරහන අයින් කරලා හාරන්න කියනවා. විත හාරනකොට ඉබ්බෙක් හම්බ වෙනවා. ඉදිබුව අයින් කරලා හාරනකොට මස් කපන කැත්තක් සහ කොටයක් හම්බ වෙනවා. මස් කපන කැත්තයි කොටයි අයින් කරලා හාරනකොට මස් වැදල්ලක් හම්බ වෙනවා. මස් වැදල්ලද අයින් කරලා හාරන්න කියනවා. එවිට හාරනකොට නාගයෙක් හම්බ වෙනවා. නාගයා හා ගැටෙන්නට එපා. නාගයාට වැඳ නමස්කාර කරන්න කියලා බ්‍රාහ්මණයා අර අතවැසියට කියනවා. මෙන්න මේ නිරුක්ති සහගත දහම් අභිසමය ඇති කරන කතා ප්‍රවෘත්තිය අර අනාගාමී කවුද අර මේ මධ්‍යම රාත්‍රියේ ආපු දේවතාවා ප්‍රකාශ කරලා භික්ෂුවට කියනවා මේ කතාව තුල තියෙනා වූ ධර්මය තථාගත බුදුරජාණන් වහන්සේ හැර වෙනත් දෙවිය බ්‍රහ්මේ මේ මිනිස්්‍ය ප්‍රජාව තවත් කිසි කෙනෙකුට මේ අර්ථ තෝරන්න පුළුවන් කමක් නැහැ. තථාගතයන් වහන්සේගේ
කියන අහලා දැනගත්තා වූ ඒ ශාසනය කෙනෙකුගෙන් හෝ අර තථාගත ශාසනය තුළ තමයි හැසිරෙන්නා වූ ඒ අනුශාසනාව පිළිගත්තා වූ ඒ තුළ හැසිරෙන්නා වූ කෙනෙකුගෙන් හෝ අසා දැනගන්න තියෙනවා. ඉතින් මේට පිළිතුරු දෙන්න වෙනත් කිසියම්ම කෙනෙක් මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයේ නැහැ කියලා අර දේවතාව අතුරුදහන් වෙනවා. පසුදා උදේම කුමාරකාශ්‍යප හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහිලා දෙව්රම් බෙහෙරට ඇවිල්ලා වැඳ එකත් පැසක සිටගෙන කියන ස්වාමීනි ඊයේ රාත්‍රියේ මම අන්දවනේ භාවනා කරද්දී මධ්‍යම රාත්‍රියේදී අන්දවනේ ඒකාලෝක කරගෙන එක්තරා දෙවියෙක් ඇවිදිලා මට මේ ආකාරයට කියනවා භික්ෂුව රැයට දුන් දමන දවල්ට ඇවිල්ලා මේ තුඹස දිහා බලන්න. අතවැසියට සතක් අරන් මේ තුඹස හාරන්න කියලා. ඉතින් හාරනකොට එහෙම දොරගුලක් හම්බ වෙනවා ඒක අයින් කරලා හාරන්න කියනවා. එතකොට ඉදිමිච්චි ගෙම්බෙක් හම්බ වෙනවා නිල් වෙනු ඉදිමුණු ගෙම්බෙක්. ඒ ගෙම්බ අයින් කරලා හාරන්න කියනවා. දෙමන් සංදියක් හම්බ වෙනවා දෙමන් සංදිය අයින් කරලා පසෙක තබා හාරන්න කියනවා. අලු පෙරාණක් හම්බ වෙනවා අලු පෙරාණයි ඉදිබුවෙක් හම්බ වෙනවා ඉදිබුව අයින් කරලා හාරන්න කියනවා. මස් කපන කැත්තක් කොටයක් හම්බ වෙනවා. ඒවා අස් කරලා හාරනකොට මස් වැදල්ලක් හම්බ වෙනවා. ඒ දායින් කරලා හාරනකොට නාගයෙක් මුණ ගැහෙනවා. නාගයා අහා නොගැටව නාගයාට වැඳ නමස්කාර කරන්න කියලා කියනවා. ස්වාමීනි මෙහි අර්ථ සෞනේගේ වාදත් තථාගත බුදුහිමියන් වහන්සේගෙන්ම දැනගන්න කිව්වා මේ බමුණු සහිත මරුන් සහිත ලෝකේ වෙනත් කිසිම කෙනෙකුට ඒ පිළිබඳව කියා දෙන්න පුළුවන් කමක් නැහැ. එළිදරව් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහින්නේ භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථ මට දේශනා කරනසේක්වා. ස්වාමීනි රැයට දුන් දමන දවල්ට ඇවිල්ලා තුඹස මොකක්ද? බ්‍රාහ්මණයා කවුද? අතවැසියා කවුද? හාරනවා යනු මොකද්ද? තුඹස මොකද්ද? හාරනවා යනු මොකද්ද? එතකොට දොරගුල්ල මොකක්ද? ඊළඟට ගෙම්බ කවුද? එතකොට දෙමාන් සංදිය එතනින් එහාට අලු පෙරහන ඉදිබුවා මස් කපන කැත්ත කොටය මස් වැදල්ල නාගයා කියන්නේ මොනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ ඒට පිළිතුරු දෙන්නේ. එතකොට රැයට දුන් දමන දවල්ට ඇවිල්ලා තුඹස මේ රැය රාත්‍රියේ කල්පනා කරන දවල්ට වචන අතපය ක්‍රියා කරන දවල් කාලේදී වචන කතා කරන අතපය ක්‍රියා කරන ඒ වගේම මේ පසිඳුරන් දල්වාගෙන මේ ලෝකයේත් එක්කලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ එක්ක එකතු වෙලා කරන ගනුදෙනුව දවල්ට ඇවිලෙන ස්වභාවය. ඒවා කරමින් ඉඳලා ඒවා ඉතුරු වෙන එක පිළිබඳව කල්පනා කරන එක. ඒ වගේම හෙට දවසේදී ඒවා නැවත කරන ආකාරය පිළිබඳව කල්පනා කිරීම ආදී නිදි අහනට වැටිලා එහෙම නැතිනම් කල්පනා ලෝකයට රැය රාත්‍රියට ගත කරද්දී ඒවා පිළිබඳව කරන කල්පනාව ඒවා පිළිබඳව ඉදිරියට ඇති කරගන්නා වූ සැලැස්මවල් මානසිකව ඒක රාත්‍රියේ දුන් දමනවා වගේ. එතකොටතර ඔබට තේරෙනවා මනෝ සංකාරයයි රාත්‍රියේ දුන් දමනවා කියන තැනට එන්නේ මනෝ සංකාරය. දවල්ට ඇවිලෙනවායි කියන තැන ඉන්නේ විතක්ක ਵਿਚාර වචන කතා කිරීම සහ අතපය ක්‍රියා කිරීම. මෙන්න මෙහෙම සිද්ධ වෙන ධර්මතාවයක් විතරමයි වෙන මොකුත් නැහැ. මේ කෙනාටම ඔච්චරම තමයි. මොනවද? රැය රාත්‍රියේ කල්පනා කරයි, සැලසුම් හදයි, ප්ලෑන් කරයි. ඒවා ඒ විදිහටම කරන්න බෑ පහුවදාට. නමුත් පහුවදාට ඒවා ගැන කියයි කරයි. ඔහොම කරන
මව්ගැබේ කලලයකින් ආරම්භ වෙලා මේ බාහිර ආහාර පාන වලින් නඩත් වෙන පෝෂණය වෙන නමදරකින් ගලා යන සතර මහා භූතයකින් හැදුණු අනිත්‍යතාවයට පත් වෙන්නා වූ සිරුරක පරිහරණයක් ඒකට පෙන්වන තුබස කියලා. හරියට අර වේව එකතු වෙලා පොළවේ පස් ටික වමාරලා වේව ආහාරයට අර වමාරලා ගොඩනගන ලද්දා වූ තුබසකට අවුව උඩඟාදිය වැදිලා හයි වෙලා තියෙනවා වාගේ මේ සිතවිලි මුල් කරගෙන ප්‍රතිසන්දි විඥානය මුල් කරගෙන ප්‍රතිසන්දි විඥානයට අනුව පහළ වෙන්නා වූ සිතවිලි නැමැති වේයන්ගෙන් මේ සතර මහා භූතයන් එකට ගොනු කරලා හැදිලා මව්ගැබේ පටන් අරන් 9 මාසයක් ගත වෙලා එළියට ආපු මේ ශරීර කූඩුවට කියන නම මොකද්ද? තුඹස. මේකත් කවල පොල නාවල නඩත්තු කරන්න වෙනවා. නොඑක් විදිහට නමදොරකින් ගන්න සුද්ධ පවිත්‍ර කරලා අලුතෙන් ප්‍රතිසංස්කරණය කරන්න වෙනවා නිතරම. එහෙම නඩත්තු කරන සිරුර. සිරුර තමයි එතකොට මොකද්ද? තුඹස. රැයට දුන් දමන යනු මොකද්ද? මනෝ සංකාරය. දවල්ට ඇවිලිනව යනු මොකද්ද? වචන කතා කිරීම සහ අතපය ක්‍රියා කිරීම. මේ කියන්නේ වචී සංකාරය සහ කාය සංකාරය. මෙන්න මේ තුඹසට බුදුරජාණන් වහන්සේ උපමා කළේ ওই ටික. දැන් තුඹස කියාපු තැනම මොන තුඹසක් දෙක රැයට දුන් දමන දවල්ට ඇවිලෙන. එතකොට තුඹස කියපු තැනම අපේ ජීවිතය anu මොකක්ද කියන එක පිළිබඳව පූර්ණ වශයෙන්ම එළිදරව් වුණා. ජීවිතේම කියන්නේ මොකක්ද එතකොට? සතර මහා භූතයකින් හැදුණු ශරීර කූඩුවයි පෙන පිටක් වැනි හටගෙන නැසෙන ශරීර කූඩුවයි ඊළඟට මානසිකව මනෝමයව සිතේ ඇති කරන යම් රූපමය ජවනිකා මුල් කරගෙන විතක්ක ਵਿਚාර කරලා වචන කතා කරන එකයි අතපය ක්‍රියා කරන එක. කාය විඤ්ඤාප්තිය වචී විඤ්ඤාප්තිය තුල අර හදේ ළඟ සිතිවිලි වල ඇති වෙන මනෝ සංකාර මොළයට වැදිලා ඒ මොළේ ඒ ප්‍රදේශවල තියෙනා වූ සෛල ක්‍රියාත්මක වීම තුල කාය විඤ්ඤාප්තිය ඇති වෙලා මනෝ විඤ්ඤාප්තිය මේ වචී විඤ්ඤාප්තිය ඇති වෙලා විතක්ක ਵਿਚාර කළ වචන කතා කිරීම සහ කාය විඤ්ඤාප්තියට අනුව අතපය ක්‍රියා කිරීම. එතකොට අතපය ක්‍රියා කරනවා වචන කතා කරනවා කියන තැන අපිට පේනවා මොකද්ද අර සතර මහා භූතයකින් හැදුනා. මනෝ සංකාරවලත් පේනවා සිතිවිලි සමුදායක්. හැබැයි ඒද සුද්දාෂ්ටකමේ රූප වලින් මිශ්‍රණය වුණා. ඒ සිතිවිලි වේගයක් කියනකොට සිතිවිලි වේගයකට කිසිදු පසුබිමක් නැතුව ක්‍රියා කරන්න පුළුවන් කමක් නැහැ. සිතිවිලි වේගය ක්‍රියා වෙන්නේ සිතිවිලි වේගයේ ක්‍රියා වෙනකොට ඊට අනුව අර රූපමය ස්වභාවයක් නැගෙනවා. ඒක මනෝ සංකාරය තුල සිතිවිලි සහ සුද්දාෂ්ටක රූප නැගෙනවා. ඉතින් මෙන්න මේ ටිකම ඇති ලෙහා ගත්තොත් ලෙහෙනකොට මමයේ anu කෙනෙක්ය දෙයක්ය කාරණයක් කියනකොට
එහෙම නෙමෙයි මේක මනෝමූලිකව නැගුණා වූ ඒ වගේම හටගැන්වෙන ධාතු හතරෙන් ක්‍රියා වෙන අනිත්‍ය සංප්‍රයුක්ත අයිති නැති වෙහසක් ඉතුරු කරන වෙහස විතරක් ඇති කරන ස්වභාවය. ඉතින් දැන් ඒ ටික තව ටිකක් ලියාගත්තයි කතන්දරේ ඉතුරු ටික ලියන මේ විස්තර වෙනකොට රැයට දුම් දමන දවල්ට ඇවිලෙන කුඹස දිහා බලව දැන් අර බලන්න කියාපු එකේ තේරුම ඔය ඕකනේ බලනවා කියන එකේ තේරුම ඈ සිරු යනු සතර මහා භූත අර මනෝමය ධර්මතාවය මොකක්ද කියලා මේ දෙක පිළිබඳව විමසා බැලීම. දැන් මේක විමසා බලන්නට මෙහෙම පිටින් ඇහුවට බ්‍රාහ්මණයා සුමේදට කියලා දෙන්නේ කොහොමද? බ්‍රාහ්මණයා කියවේ තථාගත බුදුරජාණන් වහන්සේටම කියන තවත් නම. බ්‍රාහ්මණයා කියන්නේ තථාගත බුදුහාමුදුරන් වහන්සේටම කියන නම. සුමේද කියන්නේ ශික්ෂණය වෙන තැන. මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස වශයෙන් ආර්ය ධර්මයේ සත්පුරුෂ ආශ්‍රයෙන් සත්පුරුෂ ශ්‍රවණයෙන් සත්පුරුෂ ධර්මයේ ශ්‍රවණයෙන් එතකොට අර මමගේ ඉන්නවායි තියනවායි කියන පෘථජන භාවය පුහුදුම් භාවය දුරු කර ගැනීම පිණිස ආර්ය ශ්‍රාවක ඒ ආර්ය ශ්‍රාවක ගණේලා කටයුතු කරන්නා වූ පින්වතුන්ට කියන නමක් තමයි සුමේද. ආර්ය ශික්ෂණය. අනාර්ය ශික්ෂණත් තියෙනවා. සද්ධර්ම ශ්‍රවණයකින් තොරව සත්පුරුෂ ශාස්ත්‍රයකින් තොරව සම්මතමේ වශයෙන් බ්‍රාහ්මණ ධර්මවල එහෙම ගුණ ධර්මයම වශයෙන් රැකගෙන එන්නා වූ ශික්ෂණ විහරණ තියෙනවා. ඒවා තිබිච්ච බවට අපිට මුදටම මුල් ලකුණු තමයි මහා මායා දේවිය බොහොම සීල සම්පන්න හිටපු කෙනෙක්. සුදවුන් මහ රජුරෝ බොහොම ධර්මානුකූලව රාජ ධර්මයන් හොඳට රැකගෙන වාසය කරපු කෙනෙක්. එතකොට මේ සමාජවල ඒ විදිහට බොහොම ඉහළ ගුණධර්ම තිබිච්ච පින්නතුන් හිටිය සමයක තමයි මහ බෝසතාණන් වහන්සේගේ උත්පත්ති සිද්ධ වෙන්නේ. එතකොට බෝසත්ත්වය බුදු උණයි කියන්නේ එදායේ තිබුණු සම්ප්‍රදායනුකූල ශික්ෂණ තුලම වාසය කරා නෙමෙයි. එයින් ඔබට ආර්ය ශික්ෂණය තිබුණා. ආර්ය ශික්ෂණය. ආර්ය ශික්ෂණය කියනකොට සත්‍යමේ වූ යථාභූත ඥානෙ ඇතිවීමෙන් ඇති වුණා වූ ශික්ෂණය. ආය නොකලෙසෙන්නා. දැන් සාමාන්‍ය ශික්ෂණවල තියෙනවා ඒ ශික්ෂණ කරන වෙලාවට එහෙම තමයි රැකිලා ඉන්න වෙලාවට ආරක්ෂා කරලා ඉන්න වෙලාවට එහෙම වුණාට ඒ මිදිච්ච ගමන් මොකද වෙන්නේ? ආයතර පරණ පුරුදු අභ්‍යාස වලට වැටෙනවා. හැබැයිකම් වල. අර රබර් බෝලයක් වතුර යට උබාගෙන ඉඳලා අත බුරුල් වෙච්ච ගමන් බෝලේ ඉහළට එනවා වගේ. අර ශික්ෂණ කැඩිලා බිඳිලා යනවා. ඔක්කොම ශික්ෂණ වලත් ඒවා කැඩිලා බිඳිලා යනවා.
ආර්ය ශික්ෂණයේදී එහෙම නැහැ. මොකද ඇති දැකලම ඇති වෙන හික්මීම තුල ආය තවත් මොකවත් වටපිටාව කියලා කාරණයක් නැහැ. දැන් අපිට සාමාන්‍යයෙන් මෙහා පැත්තේ තියෙන මොකද මම එකක් වටපිටාව තව එකක්. එතන මම නැමැති කේන්ද්‍රයට කෙනාට වටපිටාවේ දේවල් එක්කලා පෛරුපාසානම එකතු සිද්ධ වෙනවා. දැන් ආර්ය ශික්ෂණයට එනකොට වටපිටාවයි මමයි කියලා දෙකක් නැහැ. මමයි වටපිටාවයි කියලා දෙකක් නැහැ. හුදු මනෝමය ක්‍රියාවලිය. කල්පනාවට එනේවා සහ එයින් මෙහාට ඒක උතුරලා එනකොට වචන කතා කරනවා අතපය ක්‍රියා කරනවා. ඒ සිද්ධිත් මනෝමයයි. එතකොට දිය යටින් වතුර යටින් තමන්ගේ රූපේ දිහා බලනවා. දිය යටින් දකින්න දෙයක් වාගේ. ඔය උඩ තියෙන ගස් කොළන් වතුර යට වැටලා තියෙනවා. ඉර හඳේමක් වැටලා තියෙනවා වතුරේ. තමන්ගේ ඡායාවත් වැටලා තියෙනවා. ඒ වුණාට වතුරේ මොකුත් නැහැ කියන වතුර තුල මොකුත් නැහැ කියන එක සත්‍යයක්. ඒ වගේ මේ ඇහැට පේනවා වගේ එකක්. හරට නාසක දිව ශරීරයට ඇහෙනවා දකිනවා විඳිනවා වගේ. ඒ වුණාට එහි මොකුත් නැහැ එහෙම. එහෙම එකක් නැහැ. කියන සිහිය කියන අවදි වීම. දැකීමක්, ඇහිීමක්, විඳීමක් පමණයි. ඊට වැඩි යමක් එහි නැහැ. ඒ විදිහේ දැකීමක් කියනවා නම් එතන තියෙන ආර්ය ශික්ෂණ. එතකොට ආර්ය ශික්ෂණය ඇතිවීම සඳහා මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ සුමේදට. සුමේද කියන්නේ ආර්ය ශික්ෂණය ඇති කර ගැනීම ගාව තැනත්තා. නම් මොකද්ද කරන්න වෙන්නේ? බ්‍රාහ්මණයාගේ කීමම අහන්න ඕනේ. බ්‍රාහ්මණයා කෙරෙහි කිසිදු තර්ක වාද විවාදයකින් තොරව තථාගත බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නේ දක්නේ. මා කියන දෘෂ්ටිය තුල කිසිවක් දන්නේ නැත. මේ බාහිර දැනුගත්කම් කතාවක් නෙමෙයි මේ කියන්නේ. විශ්වීය ධර්මතාවයේ පිළිබඳව කිසිවක් දන්නේ නැත. විශ්වීය ධර්මතාවය හසු කරලන්නේ මනෝමයවා. ඒ මනෝමය ක්‍රියාවලියක් කියලා මම දන්නේ නැත. තථාගතයන් වහන්සේ මේක හුදු මනෝමය බව ප්‍රත්‍යක්ෂ කරලා විශ්වීය සිදුවෙන ධර්මතාවයන් පිළිබඳව දන්නේ. තථාගත දන්නේ දක්නේ මා නොදන්නේ නොදක්නේ කියන ගැඹුරු නිහතමානීකම තුල තමයි අපිට තථාගත භාවයට අනුක්‍රමයෙන් මේ මමායනේ දිය කරලා දාන්න පුළුවන්. මම කියන දෘෂ්ටිය දිය වෙලා යන්න පුළුවන්. ඒ හින්දා සුවේද බ්‍රාහ්මණයා කියන ඒවා එහෙම පිටින්ම අහනවා. ආය තර්ක විතර්ක නෑ. එතකොට බ්‍රාහ්මණයා සුවේදට දෙන උපදේශයක් මොකක්ද? ආහාරේ ගිහිල්ලා අහවල් දේ හොයාගෙන එන්න, ආහාරේ ගිහිල්ලා අහවල් දේ හොයාගෙන එන්න, අහවල් දේවල් බලන්න කියලා පිටස්තරේ යමක් පෙන්නනවා. පිටස්තරෙන් ඇහැ දල්වාගෙන හොයන්න කියනවා. දැන් බාහිර භෞතික විද්‍යාව හොයනකොට එහෙම හොයන්න වෙනවා. රසායන විද්‍යාවේ දේවල් හොයනකොට එහෙම හොයන්න වෙනවා. ඇස්තකන දල්වාගෙන. බාහිර උපකරණ මාර්ගයෙන් එහෙම හොයන්න වෙනවා. වෛද්‍ය විද්‍යාව පිළිබඳව, ජීව විද්‍යාව පිළිබඳව හොයනකොට අපිට මේ විචිතුරු දේවල් මේ පහසුකම් ලබා දෙනවා. ඒක නැත්තේ නෑ. ඒක හුදු
ඇහැ කරන ආශය දිව ශරීරයේ බාහිරට දල්වාගෙන බාහිර ලෝකයක තුල තියෙන දෙයක් හොයමින් විද්‍යාගාරයක හෝ වේවා ඉඳගෙන එහෙම හොයමින් ඒව ලබන්නා වූ ආයතන හය තව සංවර්ධනය කරන්නා වූ දේවල් හොයාගන්න. ඒක දැක්මවත් දැනුමවත් නෙමෙයි. අර දන්නහුට දක්නහුට කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකට නෙමෙයි. දැන් ඔබ දැනගත යුතුයි, ඔබ දැකගත යුතුයි මොකක් ගැනද? මේ හොයන ආයතන හය ගැන ඔබ දැනගත යුතුයි. අර ලෝකේ වටපිටාවේ දේවල් හොයන මේ ආයතන හයේ කතන්දරය දැනගත යුතුයි. දැනගෙන විතර බෑ ඒ පිළිබඳව ගැඹුරටම දැකගත යුතුයි පැහැදිලිව. ඒතර දන්නහුට දක්නහුටයි කියන්නේ මෙතන සිදුවෙන ධර්මතාවයේ පිළිබඳව දැනගෙන ඒක දැක ගන්න ඕනේ. මෙතන ඉන්නේ යම් තාක් විශ්වගත පවතිනා වූ රූප සටහන් වර්ණ පිළිබඳව අමුතු විචිතුරු විදියට හොයන්නේ ඇහැ මුල් කරගෙනනේ. ඇහෙන්තරව පුළුවන් දේවල් බලන්න. කනෙන්තරව පුළුවන් දහන්න. දිවෙන් ශරීරයෙන් නාසයෙන් තරව පුළුවන් දේවල් විඳින්න බලන්න බෑ. එහෙනම් මේ ආයතන හයේ කතන්දරය දැනගන්නයි දැක ගන්නටයි බ්‍රාහ්මණයා සුමේදට මොකද්ද ආයුධයක් ගන්න කිව්වේ. අරන් හාරන්න කිව්වේ. පිටත්තර දෙයක් නෙවෙයි තුඹසම. තුඹස හාරන්න ඒ සඳහා ආයුධය ගන්න. එතකොට අවධානය යොමු කරන්න වෙන්නේ කොතෙන්ද? තුඹස හාරන පින්වතෙක් අවධානය යොමු කරන්න ඕන කොතෙන්ද? ඔව් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියා. එතන තමයි අපේ පූර්ණ අවධානය සිහිය යොදන්න ඕනේ. එතකොට පූර්ණ අවධානය සිහිය එතෙන් යොදනකොට ප්‍රථම කොට අපිට ඒ සම්බන්ධව සමත සමාධිමය එකගතාවයක් ඇති වෙන්න ඕනේ. හුස්ම ඇතුළු වීම පිටවීම පිළිබඳවම බලබී. වාසය වෙනකොට අනුක්‍රමයෙන් හුස්ම ඇතුළු වීමේ පිටවීමේ ලිහිල් බව ඔබට වැටෙන්න පටන් ගන්නවා. ඒ දිහා බලන් හදන වෙලාවේ තිබුණා වූ ගොරෝසු බව ලෙහෙමින් ලිහිල්ව හුස්ම ඇතුළු වීම ලුහුඬුව හුස්ම ඇතුළු වීම පිටවීම ඔබට අත්දකින්න පුළුවන්. ඒක විනාඩි දෙක තුනකින් දවසකින් හමාරකින් නෙමෙයි. ඒ සම්බන්ධව පූර්ණ අවධානය යොමු කරගෙන ඉන්න. එහෙම සිතේ හොඳ සමාධිගත සංසුන් භාවයක් ඇති වුණාට පස්සේ එකගතාවය. ඒ එකගතාවයේ ඉන්නකොට ඔබට එහි දිගට ඉන්න බැරි බවක් එනවා. ඇති වෙන එකගතාවයේ ඔබට දිගට ඉන්න බැරි බවක් එනවා. කොහෙන්ද ඉන්න බැරි බවක් එන්නේ? ඔබට නොදැනීම ඔබේ සිත තුළ එමෙතන චිත්ත අභ්‍යන්තරයෙන් ඇත තියෙනවා කියන දෘෂ්ටියෙන් විවිධ පිළිගැනීම් එහෙම නැත්නම් මොනවද ඒක? විඳීම් සිතේ විවිධ විඳීම් වලට ඔබ දැඩි ලෙස නතු වෙනවා. හීනෙන් වගේ යමෙක් පේනවා. ඒ පේන කෙනා පිළිබඳව සතුටක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ පේන කෙනා පිළිබඳව තරහක් ඇති වෙන්න. හීනෙන් වගේ මොන හරි කෑමක් පේනවා. ඒ කෑම පිළිබඳව සතුටක් ඇති වෙන්න පුළුවන්. නොයසේ නම් මේ පිළිබඳව අමනාපයක් ඇති වෙන්න. මේ සතුට සහ අමනාපය කියන දෙක මනාපන අමනාප දෙක ඔබට සිතාභ්‍යන්තරයෙන් නැගෙන්නා වූ යම් සිහිනමය ජවනිකාවල් දේවල් කොට පිළිඅරන් එහෙම සිද්ධියක් වෙනවා. ආන්ගේ වෙලාවට මොකද වෙන්නේ? අර තිබිච්චා වූ ගැඹුරු සැහැල්ලුව නැතු වෙනවා. දැන් ඔන්න ඔතනදී ඔබට එහෙමනම් මේ
සිතේ සමාධිය වඩා යථාර්ථවාදීව නැත්නම් මොකද්ද මේ යථාභූත ඥානමය වශයෙන් ඇති කරගන්න. එතන තමන් ගාව තියෙනවා ස්වකීය පරීක්ෂණය. අරිය පරීක්ෂණ. ඒ පරීක්ෂණයේදී යමක් සිදුවේද සිදුවෙන දේ පිළිබඳව වැටහෙන එකට. ඒකට කියන්නේ ප්‍රඥාව නුවණ කියලා. එහෙනම් නුවණින් විමසා බැලීමක් තියෙනවා. නුවණින් විමසා බැලීමක් තියෙනවා. අනේ නුවණින් විමසා බැලීම තමයි ආස්වාස වාතය අඩු වෙන වෙලාවට හිතේ ඇතිවෙච්ච සමාධිය පාදක කරගෙන ආස්වාස වාතය ඇතුළට ඇතුළු වෙනකොට වේගවත්ව සහ ලුහුඬුව ඇතුළු වෙන්නේ මොන හේතු නිසාද? එවිට අහු වෙනවා සිතේ යම් ආකාරයක විදීම් ගතිය, තරහින් හරි සතුටෙන් හරි විදීම් ගතිය වැඩි වෙලාවට ආස්වාස වාතයේ වැඩි බව. හිතේ වින්දනේ අඩු වෙලාවට වින්දනේ අඩු වෙනකොට ඔබ උපේක්ඛා සහගත වින්දනයකට යනවා. ආස්වාස වාතයේ ලුහුඬු බව ඔබට අත්දකින්න ලැබෙනවා. එවිට ඔබට ඥානාභිවෘද්ධියේ යුතු අදහසක් ඇති වෙනවා. හිතන ඥානමය අදහසක් ඇති වෙනවා. මොකද්ද? සිතේ ගුරුසු බව නම් එපා. සිතේ සතුටු සහගත හෝ දුක්ඛ හෝ වින්දන ගතිය නම් එපා. කියන වින්දන ගතිය අවශ්‍ය නැහැ. වින්දන ගතිය තුල වෙහෙසයි කියන අත්දැකීම ඔබට එනවා. ඒ නිසා සිත තුළ වින්දනය කිරීමේ අවධානය අඩු වෙලා යනවා. එතකොට මේ සිතේ වින්දනය ගැන කතා කරන්නේ වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව කියන වචන දෙකෙන්. සිතේ ඇතිවෙනා වූ වින්දනය පිළිබඳ වේදනානුපස්සනාවෙන් කියන්නේ. එතකොට විඳින්නේ මොනවද? සිතිවිලි. එක චිත්තානුපස්සනාවෙන් කියන්නේ. දැන් මෙතන සිදුවෙන ධර්මතාවය මොකක්ද කියලා බලන්න. ඒ බලනකොට තමයි පේන්නේ මොකද්ද? මම එක්වත් කෙනෙක්වත් එවැගේම යම් මොනවද මේ කෙනෙකුගේ කාරණයකට මොකද්ද නතු වෙලා කරන කාරණයක්වත් නෙමෙයි විශ්වීය සිදුවීමක් කියලා. විශ්වීය සිදුවීම මොකද්ද මේ ඉවරටම සිදුවෙන්නේ සහ අලුතෙන්ම හටගන්නේ කොතනින්ද? මේ විශ්වීය සිදුවීම ඉවරටම සිදු වෙලා යනවා. කොතනද? ආශ්වාස වාතයේ තියෙන ජීව ගුණය ආහාර පාන වලින් ඇති වුණා වූ ලේ ධාතුවේ තියෙනා වූ ඊටාම සියුම් කොටස එක්ක එකතු වෙලා මනින්ද්‍රිය ඇති වෙන හදවත කුටීරය තුලදී ඉවරම වෙලා යනවා. විශ්වීය රූප ඉවරම වෙලා යනවා. අසංකතයටම විදිලා යනවා. යම් රූප කොටසක් විදිලා යනවා. එතකොට අලුතෙන්ම හටගන්නේ. ඒ නැගෙන්නා වූ විදිලා යන තැන නැගෙන්නා වූ චේතනාමය සිතිවිලි ක්‍රියාවට අලුතෙන්ම රූප හටගන්නවා. එතකොට විදීමත් රූප හට ගැනීම, සිතිවිලි විදීමත් සිතිවිලි හට ගැනීම වටපිටක නෙමෙයි. මෙන්න මෙතනම වෙන සිද්ධියක්. මෙතනම විදුලි කොටනවා වගේ.
හටගෙන නැසෙන වේගය. දැන් අර භංග ඥානෙ කියලා නවමා විදර්ශනා ඥානවලදී භංග ඥානෙ කියන වචන තියෙනවා. බිඳෙන නැති වෙනවා. භංග ඥානෙ කියන්නේ නැති වෙන බව දැකීමේ ඥාන. තියෙන බව නෙමෙයි. දැන් අපිට ඥානෙ නැති හින්දා මොකද්ද මේක අහුවෙන්නේ? තියෙන බව. නම ඥානාභිවෘද්ධිය හොඳට හරිනම් නැති වෙන බවක් පේන්නේ. දැන් උදාහරණයකට මෙහෙම ගන්නකෝ. තෙල් දාලා පහන් අල්ලුවට වැටියක් දාලා අර ඒකේ ජලනාංකය ගත්ත ගමන් එහෙම නැත්නම් වෙනත් එකකින් අතන ඒ මට්ටම කිට්ටු කරපු ගමන් මොකද වෙන්නේ? දැල්ලක් හට ගන්නවා. දැන් අපිට පේන්නේ මොකද්ද? නුවණ නැතිකමින්. බාහිරට පේන්නේ මොකද්ද? පහනක්පත් වෙනවා. හොඳ සිහිනුවණකින් බැලුවොත් මොකද්ද පේන්නේ එතන? නැති වෙනවා. මොනවද? පහන් වැටි නැති වෙනවා. තෙල් නැති වෙනවා. අපූර්වට අර දිලෙන පහන් සිනුව නැති වෙනවා. එතකොට නැති වෙන එක නම් තමයි ඒක ඇත්ත. පෙන්නුම් කරගන්නේ අපිට තියෙන ලෙලදෙන පහන. එතකොට අපිට පෙන්නුම් කරන්න තියෙන ලෙලදෙන පහන ධර්මතාවයේ ඒක මොකද්ද? නැති වෙන බව. දැන් බලන්නකෝ මේ නැති වෙන බව දැකීමේ ඥාණයට අපි ලෑස්තිද? අපි නිතරම ලෑස්තිලා තියෙන මොකද්ද? දිදුලන පහන් දැල්ල පිළිබඳව කවි ගන්න. ඒක පිළිබඳව වර්ණනා කරන්න. ඒකේ ආලෝකයෙන් වෙන ගරදෙනු කරන්න. ඒ දේ මිසක් ඒක ඥානාභිවෘද්ධියක් නෑ. ඒක නිකන් හුදු මේ යන ගමනේ. හැබැයි එතරම් අපි සිහි බුද්ධියෙන් ඒ දැල්ල නැති වෙන බව දකින්නවා. තෙල් වැවෙන බව දකින්නවා. වැටිය කෙටි වෙන බව දකින්නවා. එතන අපිට ඉන්න තැනක් නෑ. يعني අල්ලගන්න කාරණයක් නෑ. භංග ඥාන. දැන් ඕකම නේද මෙතෙන්වත් වෙන්නේ මෙතරත් මේ පහන් දැල්ලපත් වෙනවා වගේ. අර සිතිවිලි වලට අනුව ධාතු අතර හැදෙන එකනේ. මේ පැත්තේ ආහාර වතුර ටික නැසෙනකොට සංකතෙම නැසෙනකොට එතනින් නැගෙන සිතිවිලි අර විශ්වීය කර්ම වේග නිසා නැගෙන සිතිවිලි වලට අනුව ධාතු අතර නැගෙනවා පහන් දැල්ල. අපි දැන් ගනුදෙනු කරන්නේ මොකේද? පහන් දැල්ලට එකතු වෙනවා. ඒ පහන් දැල්ල නෙමේ ජීවිතය කියන්නේ ශරීරය කියන්නේ. මේ නාම රූප ධර්ම කියන්නේ. නාම රූප ධර්ම බව අපි දන්නේ නැහැ. ඒකත් එක්කලා ගනුදෙනුවක් තියෙනවා. රූප ආදී බලනවා, ශබ්ද ආදී ගන්ධ රස ස්පර්ශයන් එක්කලා ගනුදෙනු කරනවා. ඒ පහන් දැල්ලේ මුලටමත් වැටිලා. කාල්පනිකත්වයක වැටිලා ඒකේ ඔට්ටු වෙනවා. මනෝ සංකාර වශයෙන් එතන ඔට්ටු වෙනවා. මේ එළියට පයින්නේ වෙන් ඈකරනාසය දිවත් එක්කලා එහෙමද? ඒක පහන් දැල්ලට අපි එකතු වෙලා තියෙනවා. ඒක ඥානාභිවෘද්ධියක්ද? නෑ. හොඳට සමාධිගත වෙලා ඊටාම ගැඹුරින් අවදි වෙලා අපි බලාගෙන ඉන්න ඕන මොකද්ද එහි? බිඳෙන බව. නැසෙන බව. එතන සිතිවිලි ගොනු වුණාට නැසෙන බව දකින්න ඕන. ධාතු අතර හටගත්තට නැසෙන බව දකින්න ඕන. එතකොට නැසෙන බව දකිනවා නම් භංග ඥානයි. ඒ නිසා තමයි පහන් දැල්ලක් ඕන නැතුව යන්නේ. පහන් දැල්ලත් එක්ක ගනුදෙනුව නැතුව යන්නේ. මොකද පහන් දැල්ලක් නැති නිසා. පහන් දැල්ලක් නැති නිසා පහන් දැල්ල කියලා එකක් නැති නිසා අපිට ඒක ගනුදෙනුවක් නැහැ. බුද්ධ ආදී මහරහතන් වහන්සේලාට ගනුදෙනුවක් නැහැ පහන් දැල්ලේ. ඒ ගනුදෙනුවක් නැති හින්දාම උන්වහන්සේලා ආලෝක උදපාදී අසීමිතයි. අපි අසීමිත බව එක නෙමෙයි අපි ඉන්නේ මොකද? අපි නැසෙන බව දන්නේ නැහැ. නැසෙන බව දන්නේ නැති නිසා දැල්ලත් එක්කලා අපි ගනුදෙනු. ඒ ගනුදෙනුව තමයි අපි ආහන්නේ බලන්න දකින්නේ විඳින්නේ. දැන් ධම්මේ ධම්මානුපස්සී විහෙරති කියන. අර විඳීම අර සිතිවිලි වල නෙවිදින්නේ. එතකොට සිතිවිලි විඳින්නේ මොකද වෙන්නේ? හටගෙන නැසෙන බව දකින්න. හටගෙන නැසෙනවා. ඒක ධම්මානුපස්සනාවේ දකින්නේ මොකද? හටගෙන නැසෙනවා.
දැන් හටගෙන නැසෙන බව ඔබ දකිනවා නම් නිතරම. අපි මොකක් ආස්වාද කරන්නේ? මොකක් ඒ ගනුදෙනු කරන්නේ? අන්නේ ආස්වාදයේ ගනුදෙනු කිරීම අවලං වෙලාම තුනී වෙලාම යනවා. ඒ අවලං වෙලා තුනී වෙලා යනකොට අර අසීමිත වූ අසංගත වූ නිවීම සාත් වෙනවා. ඉතින් මොකද කරන්නේ? අර මේක අර මොකද්ද? අර නෝන අන්තිමට අර විද්‍යාව පහළ වෙනකොට මොකද වෙන්නේ? අවිද්‍යාව දුර වෙලා යනවා. අවිද්‍යාවෙන් තමයි මේ වැහිලා තියෙන දොරගුලක් තියෙනවා. හරගෙන යනකොට තමයි පේන්නේ දොරගුලක් තියෙනවා කියලා. හරගෙන යන්නේ නැත්තම් ඒ කියන්නේ ආස්වාස් ප්‍රස්වාස මුල් කරගෙන මේ නාම රූප ධර්මයන්ගේ ධර්මතාවයේ ගවේෂණය නොකරන තාක්කල් අපිට දොරගුලකින් වැහිලා කියලා දන්නේ නැහැ. ඒ දොරගුල ගලවපුවම එළියට යන්න පුළුවන් කියලා අපි දන්නේ නැහැ. අපි එළියක් ගැන දන්නේ නැහැ. දොරගුල ගැලෙව්වොත් එළියක් තියෙනවා කියලා දන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? දොරගුලෙන් මෙහා පැත්තේ ඒවා හරි කියලා හිතනවා. දොරගුලෙන් මෙහා කල්පනා කරන තැනයි, වචන කතා කරන තැනයි, යතපය ක්‍රියා කරන තැනයි. ඒවේ තමයි අපි හිතාගෙන ඉන්නේ මොනවද කියලා. අපිට මොනවද? සියල්ල තියෙනවා. ඉපදුනා, හැදෙන වැඩනවා, ලොකු මහත් වෙනවා, රැකින අත්සා කරනවා, අඹ දරුවෝ හදනවා, අඹ සැමිය වෙනවා. ඉතින් ඔහොම ඉඳලා අපිට වයසට යනවා, මැරිලා යනවා. අපේ අත්තත් නෑ, දැන් මුත්තත් නෑ, කිත්ත කිරිකිත්තත් නෑ, තාත්තමත් නෑ. ඒ වුණාට අපි හිතන්නේ මොකක් කියලාද? අපි පිළිබඳව. එහෙම නැති වෙන්න ඉන්නවා කියලා. අපි මෙහෙම්මම ඉන්නවා කියලා හිතන්නේ. ඒ හිතවිල්ල හින්දාම මොකද වෙන්නේ? අර නෑ කියන අර්ථය එන්නේ නෑ. අර අත්තමුත්ත අත්තපනත්ත කාලේ ඉඳලාම අයත් නැතිකොට පුජ්‍යල වශයෙන් ගත්තොත් නේද? අපිට මෙයන් හිටපු අම්මයි තාත්තත් නැතිකොට නැත අර්ථයක් පිළිගන්න ලෑස්ති නෑ. නැත කියන අර්ථය පිළිගන්නේ නෑ. ඒක පිළිගන්නට ළඟටම වැටෙන්න ඕන. කොතැනද? කුෂ්ඨපාරක් ගන්න හේරන වාරයක් තුල. නැතාර්ථය කොච්චරද? ඇතාර්ථය කොච්චරද? ගණන් මෙමුන් හැදුවා. කුෂ්ඨපාරක් ගන්නවා හෙලනවා. ඒ අතරේ නැතාර්ථය කොච්චර තියෙනවද? ඇතාර්ථය කොච්චර තියෙනවද? ඇතාර්ථය කෝටි 2යි කියපුවා. ඇත්ත කියන ඒවා කෝටි 2ක් විතර සිටියු. නැත කියන ඒවා එතකොට කොච්චරද? නැත කියන අර්ථයත් කෝටි 2ක් විතර. එතකොට ඉතින් නිෂේධ වෙලා. ඇත සමානයි නැත වෙනවා. ඇත සමානයි නැත. එතකොට ඇත දෘෂ්ටිය අපේ කැඩිලා යනවා. නැත කියන එක නේ දැන් අපිට වෙලා තියෙන්නේ මොකද්ද? නැතාර්ථය පේන්නේ නැහැ. ඇතාර්ථය තුලම අර පහන් දැල්ල තියනවා කියලා එල්ලිලා ඉන්නේ. ඒක ඇතාර්ථය තුල එල්ලිලා තියෙනවා. නෑ හැම ඇතාර්ථයක් තුලම නැතාර්ථය තියෙනවා. මොකද හටගෙන නැසෙන්න. හටගෙන නැසෙන. නැසෙන කියේ නැතාර්ථය. හටගෙන කියන්නේ නිකන් පෙන්වු කරන අර්ථයක් නේ. හටගෙන නැසෙන. ඒකයි අර පෙන්වන්නේ මොකද්ද? දිත්තේ දිට්ඨ මත්තං කියලා. දැකීමක් පමණයි. රූප දැකීමක් පමණයි. ඒකේ අතර දෙකටම වැටෙන්නත් බෑ. ඇතාර්ථයත් නෑ නැතාර්ථයත් නෑ අන්තිමට. දැකීමක් පමණයි. සබ්දේ දැකීමක් ඇහිීමක් පමණයි. මොකද අර ඇත කියන එක නැත කියන එක නිෂේධ වෙනවා නේ. නැත කියන එක ඇත කියන එක නිෂේධ වෙනවා. එතකොට ඇත නැතාර්ථය ඉවරයි. අපි දැන් කල්ලාතු දැන් එතකොට ප්‍රශ්නයක් එන්න පුළුවන් නේද? කල්ලාතු නැතාර්ථයක් කර කතා කරලා මේ නැතාර්ථය බලන්නේ ඔව් ඇතාර්ථය කැඩෙන්නට නැතාර්ථය බලන්න. ඇත කියන දෘෂ්ටිය විදහෙලෙන්නටයි අපි නැතාර්ථය බලන්නේ.
ඇත කියන දෘෂ්ටිය විදිනකොට නැත කියන අර්ථයක් නැහැ අපිට. එතකොට හම්බ වෙන්නේ මොකද්ද? එළිය. ආලෝකය. අසීමිත බව. එතකොට ඒ අසීමිත බව එළි වෙනට නැත්නම් දැන් මෙතන කතා කරපු ඇතනත අර්ථයක් ගන්නකොට උච්චේ දෘෂ්ටිය ශාස්ත්‍ර දෘෂ්ටිය කියලා හැම හිතෙන්න පුළුවන්. නෑ ඒ අර්ථය නෙමෙයි මේ කියන්නේ. මොකද උච්චේ දෘෂ්ටිය ශාස්ත්‍ර දෘෂ්ටිය කතා කරන්නේ බාහිරින්. දැන් බාහිරින් කතා කරනවානේ. ඇතාර්ථේ නැතාර්ථේ. දැන් මෙතන අපි කතා කරුවේ කොතන මුල් කරලාද? අර මොනවද මේ ආශ්වාස වාතයේ ලේ ධාතුවේ ඊටාම සියුම් කොටසක් බිඳෙනවා කියන අර්ථය. බිඳෙන තැන නැතනේ. බිඳෙන තැන බිඳුනනේ. නේද? එතකොට මෙතන නැගලා එනවා. එතන නැගලා එනවා සිටිවිලි. ධාතු හතර. හැබැයි නැගින යන සිටිවිලි ධාතු හතර තියෙනවද? ඒ නැගිලා එන තැනම තියෙනවා. අන්න එතෙන් මුල් කරලා අපි අතනත අර්ථයක් මේ කතා කරුවේ. අර සම්මතමය වශයෙන් මේ ඇහැට අහුවෙන වස්තුවක් ඇත ඒ වස්තුවක් නැත කියලා කියන අර්ථය නෙමෙයි. මොකද ඇහැට වස්තුවක් මුණ ගැහෙනවා කියන එක සම්මතයෙන් කතා කරනකොට ඒ සිද්ධියේ මුල කොතනද? ඇහැට වස්තුවක් මුණ ගැහෙනවා. අපි හිතමු ඇහැට අඹ ගහක් හම්බ වෙනවා කියලා. ඇහැට අඹ ගහක් මේ අඹ ගහක් තියෙනවා කියලා මේව හම්බ වෙනවා. ඒකේ මුල මොකද්ද? දැන් කාම ලෝකෙදී මේ ඇහැට අඹ ගහක් හම්බ වෙනවා. එහෙම කියනවා අඹ ගහක් තියෙනවා කියන්නේ. මේකේ මුල මොකද්ද? මුලම සර්. සිතවිලිනේ. සිතවිලි නෙමේ මේ මොකද්ද මේ මම සාම ගහන්නේ. අර මේ සිතවිලි ක්‍රියාව. මම සාම ගහන්නේ. අඹ ගහ දැක්කා. සිතවිලි ක්‍රියාව. දැන් එතකොට අපිට මොකද්ද මේ පැත්තෙන් අඹ ගහක් නැති වෙනවා කියන එකද තියෙනවා කියන එකද ඒ දෙකම නෙවෙයි සිතේ නැගුණා වූ සිතවිලි ක්‍රියාව. එතකොට සිතේ නැගෙන සිතවිලි ක්‍රියාව පිළිබඳව මොකද දෙන්න පුළුවන් උත්තරේ? සිතේ සිතවිලි නැගෙනවා. එතන ශූන්‍යයි. සිතේ සිතවිලි නැගුණා ශූන්‍යයි. ඔබ පුටුවක වාඩි වෙලා හිටියොත් එබට දේවල් හිතේ නැගිලා නැසෙනවා. අර නාගරයේ පිළිබඳව අර ගමන බිමන පිළිබඳව අර අතීතයේ අර සිද්ධීම් අර මේවා පිළිබඳව තොරතෝංචයක් නැතුව හිතේ යනවා. ඒ වගේම සිතවිලි වල ඒවා පෙන්නුම් කරලා ඒවා නැසිලා යනවා. දැන් ඔබ මේ ඉදිරිපස මොකක්ද වුණාද? ඔබ මේ පැත්තේ තියෙන ඇහි අවධානයට කනේ දිවේ ශරීර නාසය අතර මොකක්ද උනේ නැහැ. සිතවිලි නැගලා නැසෙනවා. සිතවිලි නැගිලා නැසෙන එක සිද්ධ වෙනවා. නේද? එහෙම සිතවිලි නැගිලා සිතවිලි නැගින තරමට ඔබ ඒක ඒවත් එක්කලා ගනුදෙනුවක් තියෙනවා. ගනුදෙනුවක් නැහැ. එතකොට සිතේ සිතවිලි වල තමයි නැගෙන. දැන් අන්න එතන මේ සිතවිලි නැගිලා නැසෙනව නේද කියලා සිහි ගන්නවා ගන්නට පුළුවන්. සිහි ගන්නවා ගන්න. අන්න ඒ සිහි ගන්නවා ගැනීම තුල මොකද වෙන්නේ? අර අවිද්‍යාව නැමැති දොරගුල ගැලවෙනවා. දැන් සිතවිලි
වශයෙන් නෙමෙයි අපිට සාමාන්‍යයෙන් දැනෙන්නේ. ඔය සිත සිතවිලි වශයෙන් ඔබ දැනෙන්නේ භාවනා මනසකින් වාසය වෙනවා. භාවනා මනසකින් කියන එකේ තේරුම උගා අර ආස්වාස ප්‍රස්වාස ක්‍රියාව දිහා බලා ඉඳලා සිත සමාධි වුණාට පස්සේදී ඒ සමාධි සිතකින් තමයි අපිට අර බලාගෙන ඉන්න අර හිතේ යම් යම් කල්පනා අරම එනකොට ඒවා හුදු මනෝමය විචිත්‍රණ මනෝමය දේවල් කියලා බලා ඉන්න පුළුවන්. එහෙම බලාගෙන ඉන්න පුළුවන්කම ඇති වෙනවා නම් මොකද්ද? වේශ අඩු. මොනවද? රැ වෙන එකේ, දවල් වෙන එකේ, උදේ වෙන එකේ. එතකොට මේ සාමාන්‍ය මේ අනික හැම එකක් පිළිබඳව තියෙනා වෙහෙස නැහැ. පුටුව කිඳ ගත්තොත් ඇඳට වැටුණොත් ඉතින් ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒන අරමුණ දිහා බලාගෙන ඉන්න පුළුවන්කම ශක්තිමත් වෙච්ච තැන. ඔබට මේ මොකද්ද මේ බාහිර කියන කතාවක් උගත් දුරට අඩු වෙලා යනවා. අර කුසගිනි වේදනාව වෙනකොට ආහාර ටිකක්, දිය පිපාසාව වෙනකොට වතුර ටිකක් ඒ වගේ දේවල් වලින් නතර වෙනවා. කියන්නේ ඒ වාගේ මට්ටමකින් නතර වෙනවා. දැන් ලෙඩක් හැදිලා අසනීප වෙලා ඉස්පිරිතාලේ ඇදී හරි නැත්නම් ගෙදර ඇදී හරි ඉන්නකොට ඒ දවස ගත වෙන්නේ කුරුවාගේ ටිකකින්ද? වතුර ටිකකින්, කැඳ ටිකකින් ඔය වාගේ බොහොම ටික දෙයකින් ඒ දවස ගත වෙලා යනවා. දැන් ටික දෙයක් කරන් දවස ගත වෙච්ච දැන් අවස්ථා නැද්ද අපිට? දවස ගිය පැය 24ක් ගෙවිලා තියෙනවා. වතුර ටිකක් සහ කැඳ ටිකක් වාගේ දෙයක් කරන් පැය 24 ගෙවිච්ච දේලාවලුත් තිබිලා තියෙනවා. වෙන මොකක්ද ඕනේ නැහැ කියන්නේ. දැන් ඒක අසනීප තත්ත්වෙින් ඉඳන්නේ. දැන් භාවනා යෝගී මනස ඇති වුණාට පස්සේ අර සිතිවිලි පහළ වෙනවනේ විවිධ ජවනිකා. ඒ ජවනිකාවල් දිහා බලාගෙන ඉන්න පුළුවන් වෙහසකින් තොරව. ඒකට සතුටු වෙන්න යන්නෙත් නෑ. ඒ ජවනිකාවල් වලට ඒවත් එක්කලා තරහ උපද්දා ගන්නෙත් නෑ, මොකුත් නෑ. ඒවා දිහා රූප රාමු වශයෙන් බලා ඉන්නවා වගේ බලාගෙන ඉන්න පුළුවන්. ආන්ගේ බලාගෙන ඉඳීමේ හැකියාව වැඩි වෙනකොට මේන් ආහාර වතුර දෙන එකත් අඩු වෙනවා. නැගිටිනවා යන වෙනවා කියන එකත් අඩු වෙනවා. ඔහේ පැත්තකට වෙලා ගත වෙනවා. හරිය නිතරම යන්නේ මොකද්ද සිත ඇතුලේ අර චිත්‍රපට යනවා වගේ. අර මේ රූප රාමු යනවා. ඒ රූප රාමු වල සතුට හොයන්නෙත් නෑ, දුක හොයන්නෙත් නෑ. ඒවා ඔහේ වෙවි යනවා. දැන් ඔන්න ඔය අත්දැකීම ඔබට එනවා නම් ඔබ හරි තැනක නෙන්නේ. ඔබට ගැලවෙන තැනට ඇවිල්ලා. ඔබට ද්‍රව්‍යමය කියන කතන්දරය අඩු වෙලා. ඔබට මේ රෑදවල් ප්‍රශ්නයක් නැහැ. ඔබට එන්නේ සිහිනමය සිතවිලි. සිහින මායාමය. මහා විසිතුරු දේවල් පෙනෙයි. ඒ වුණාට ඒවා හේමම හීනයක් වගේ. ඔන්න ඔය වගේ තැනක දවස වැඩියෙන් ගත වෙනවා නම් ඒ ඔබ කාම භවයට ආයි නොඑන්නයි. 11 කාම භූමියට නොඑන්නයි ඒ හැදෙන්නේ. එතකොට නැවත මේ පැත්තට ගමනක් නැහැ. දැන් ඔන්න ඔය හරියෙන් තමයි අර කිව්වේ දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං කියන වචන වලින් තේරුම ඕක තමයි. දැකෙනවා, අහිනවා, විඳිනවා, බලනවා ඉවරයි. ඔය දකින්නේ නැහැ බලන්නේ විඳින කොයිද බාහිරද? නෑ. සිතිවිලි. සිතේ නැගෙන සිතිවිලි එකයි මේ බලන්නේ අහන්නේ දකින්න විඳින්නේ. ඒවායේ ශූන්‍යත්වය දකින්න. ඒවායේ හිස් බව දකින්න. මෙන්න මේ දැකීම ශක්තිමත් නම් මොකද වෙන්නේ? අර හාරගෙන යනකොට හාරනවා කියන්නේ වීර්ය. හාරගෙන යනකොට මොකද වෙන්නේ? දොරගුල
දොරගුල ගලවනවා. දොරගුල පසකින් තබන. අවිද්‍යාව නැමැති දොරගුල. දැන් අවිද්‍යාවයි විද්‍යාවයි. අවිද්‍යාව නැමැති දොරගුල ගැලවෙනවා නම් ඔබගේ වාසය කොයි වගේද? වතුර ටිකක් බීලා ආහාර ටිකක් කරන් ඔය වැටිච්ච දෙනෙක්. ඇඳේ නම් පුටු වෙනවද? ඒක තමයි අවිද්‍යාව නැමැති දොරගුල ගැලවෙන්නේ. අවිද්‍යාව නැමැති දොරගුල ගැලවෙන්නේ නැත්තම් මොකද්ද වෙන්නේ? ඔබ වතුරක් බොනවා කෑමක් කනවා ඊගාවට ආන් අරකට ඕන ආන් අර වැඩෙත් ඕන ආන් අරකට කරන්න ඕන මේකත් ඕන ඈ ආන් අතන කරන්න ආන් අර යුතුය නොය දේවල් වලට ආවි පැටලෙනවා. දැන් මේ ඉන්නේ පැටලලානේ. ඒක දොරගුල වැහිලා. දොරගුල ඇරෙනකොට මොකද වෙන්නේ? සුද්ධෝදන මහ රජුරණ දොරගුල ඇරෙනකොට මොකද වෙලා තියෙන්නේ? සුද්ධෝදන මහ රජුරු දොරගුල ඇරෙනකොට මොකද වුනේ? රජමාලිගාවෙම එකම කාමරයකට වුණා. රජකම් දුන්න මල්ලිලාට බාර දුන්නා. සුදු වස්ත්‍ර පුරවා ගත්තා. ඊට පස්සේ අරගොල්ල උදේට දවල්ට කැමතිය කියලා දුන්නා දාන වැළඳුවා. රජතුමා හිටියේ අර කාමරයේ. රාජ්‍ය විචාරන්න අරව බලන්න මෙයා බලන්න මොකක්වත් නැහැ. දැන් මොකක් කළාද? දොරගුල ඇරිලා. ඈ දොරගුල ඇරෙනකොට පේනවා සිත එහෙම නැත්නම් මොනවාරි දෙයකට අපේ සිත යෙදෙන්නේ මුල් වෙන්නේ. මොනවාරි කාරණයකට අතපය ක්‍රියා කරන්න වෙදිය ඕනේ අතපය ක්‍රියා කරන්න. නැගිටින්න. වචන කතා කරන්න මුල් වෙන්නේ මොකද්ද? ගෙම්බා. ගෙම්බා කිව්වේ ව්‍යාපාදය. ඔන්න ව්‍යාපාදයේ කියන එකේ තියෙනා වූ ඔකට තවත් එහාට කියනවා පටිග කියන වචනේ කියන්නේ පටිග. පටිඝානුශය ඇති. පටිඝානුශය නැතිනම් මොකද වෙන්නේ? ඔය හිටිතරති තිබ්බවා. පටිඝානුශය එනවනම් මොකද වෙන්නේ? නැගිටින්න ඕනකම ඇති වෙනවා. ඇවිදින්න ඕනකම ඇති වෙනවා. කතා කරන්න ඕනකම ඇති වෙනවා. යන්න එන්න ඕනකම ඇති වෙනවා. මේ මොකක් කියලාද? පටිඝානුශයෙන්. පටිඝානුශය අයින් වෙනකොට දොරගුල ඇරෙනකොට පටිඝානුශය අයින් වෙනවා. ඉරියව් වල දිවිච්චකම. මොකද වෙන්නේ? මග නොමග හොඳට එළියයි. දෙමන් සංදිය. මග නොමග හොඳට දන්නවා. මග මොකද්ද? අර පටිඝානුශයෙන් ඒක නොමග. මග මොකද්ද? සුභාව. සම්මා දිට්ඨිය. විතක්ක ਵਿਚාර කිරීම. සම්මා වාචා. ක්‍රියා අන්තයි. වචන නැහැ. ඊගාවට කාල්පනිකත්වය නැහැ එතන. බාහිර කල්පනා සංකල්ප. අව්‍යාපාදයි, අවිහිංසයි, එක්කම. ඒකෙන්ද සම්‍යක් ආජීවයේ වාසය කරන්නේ. එන ආව ජීවයේ සම්‍යක්. ආව ජීවය කියන එකේ තේරුම කුෂ්මයි ආහාරයි දැසිච්චාම ඇති වෙනා අලුත් ජීවය. නිතරම අලුතෙන් ජීවය හටගන්න. ආව ජීවය. ආජීවය කියන්නේ ඒකයි. නිතරම අලුතෙන් හටගන්න ජීවය. අපි විහාපැත්තේ ඉන්නේ ඉඳගත්තු කෙනා නැගිටින්නේ. නැගිටින කෙනා ඉඳගන්නේ. ඒක පරණ එක්කෙනා මේකට සම්බන්ධයි. දැන් මේකේ ගැඹුරට අවදි වෙනකොට මොකද වෙන්නේ? ඒ වෙලාවට ආපු ජීවය සම්මා ජීවය කියන්නේ. එතකොට වෑයම් ඉවරයි. සම්මා කම්මන්ත සම්මා වෑයම් තසීය සම්පූර්ණයි. ඒක සම්‍යක් සමාධි. මග නොමග තේරිලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැඹුරෙන්ම වැටහිලා නොමග අර අවිද්‍යාවට අහු වෙන පැත්ත දුරු වෙලා. මග නොමග තේරිලා. එතනින් එයාට මොකද වෙන්නේ? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද උද්දච්ච කුච්ච විචිකිච්ඡායි කියනනම් නිවන ධර්මය සාමුලියම දුරු වෙලා.
ඈ එතකොට නිවන ධර්මයන් දුරු වීම තුළ පංච උපාදානස්කන්ධේ නෑ පංචස්කන්ධය දැන් තියෙනවා. ඉබත් අයින් වෙලා. පංච උපාදානනේ දුක. පංච උපාදානස්කන්ධේ නෑ. දැන් විශ්වීය වූ හටගෙන නැසෙන ස්කන්ධ පංචකය බව දක්වනවා. ඒ නිසා ඒ ධර්ම තුල මේ බාහිර ලෝකෙත් එක්කලා තියෙන ගණදෙනුවේදී ප්‍රසාද පහට හැපෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ රූප දැක්කා විතරයි එතනම ඉවරයි. ගන්ධ රස ස්පර්ශ දැක්කා විතරයි එතනම ඉවරයි. ඒවා පිළිබඳව අර මස් වැදල්ල වාගේ තද ලෙස සිටේ බසින ගතියක් නැහැ. නන්දි රාගේ නැහැ. මස් වැදල්ල කියේ නන්දි රාගේ. කැත්තයි කුටේ කියේ ප්‍රසාද පහස රූප වටා පිටාව හැප්පෙන්නේ. ඒවා ඒ වෙලාවට හේතුන්ගේ ඵල වශයෙන් හැප්පෙනේව දකින්නවා එතනම ඉවරයි. ඒවා තුල නැවත භවයේ උපදින්නට කාරණා නැහැ. මස්සදලත් නැහැ. එනිසා දැන් වැඩ ඉන්නේ අසංකත අසීමිත වූ නිර්වාණ ධාතුව. නිරෝධ සමාපත්තිය වැඩ ඉන්නවා. එහෙම නැත්නම් අසංකත ධාතුව පිළිබඳ සැක හැරිලා. එතෙන්ද කියනවා සීලාශ්‍රව තථාගත. නාගහ ගැටෙන්නේ නැහැ. එතන ඉතින් ගැටෙන්න සාපේක්ෂතාවයක් නැහැ. නිරෝධ සමාපත්තිය සහ එතනින් එහාට අසංක ධාතුවේ පිරිනොමෙට. දැන් මේ අත්දැකීම එන්නේ කොතනින්ද? අතන දොරගුල ගැලවෙනවා. දොරගුල ගැලවෙන තැන මුල් කරගෙන තමයි ඔය දැන් කතාවේ ඔය ටික ඔක්කොම පැහැදිලි කරන්නේ. ස්වාමින් වහන්සේ ඔව්. මේ කර්ම වේගයට අනුව සිතුවිලි ගොඩ නැගෙනකොට ඒ අසංකතයට බිඳෙන එක හැමෝගෙම වෙනවා. අපි ඒක නොදකින එක තමයි ද සිද්ධ වෙන ක්‍රියාවලිය වෙන්නේ ස්වාමීන් වහන්සේ. එහෙම නැත්නම් රහතන් වහන්සේ කෙනෙක්ව විතරදී අසංකතයට බිඳෙන එක තියෙන්නේ හැමෝගෙම සිද්ධ වෙලා අපි නොදකින නෑ ඔක්කොම අන්න ඒක හරි. දැන් අපි නොදකින එක දැන් නොදකින එකටයි දොරගුල කියේ. දකින්නකොට බලන්නකො දොරගුල ගැලවෙනවනේ. නාගයානේ හම්බෙන්නේ. දොරගුල ගැලවෙනකොට ඊගාවට අන්තිමට හම්බෙන උත්තරේ නාගයා. නාගයා කිව්වේ අසංකත ධාතුව. එතකොට ඒ සඳහා තව මොනවා හරි අඩුපාඩුකම් තියෙනවා නම් ඒ අඩුපාඩුකම් ලෙහෙන එක තමයි අතන පෙන්නේ පටිඝානුශය දුරු වෙනවා. ගෙම්බයින් වෙනවා. එතන මග නොමග සැක හොඳට දුරු වෙලා යනවා. අර සම්මාදිට්ඨි ප්‍රඥාවෙන් යුතුව සම්මා සමාධි දක්වා මොකක්ද වචන වලින් තොරව සම්මා දිට්ඨිය ගාවට සම්මා සංකප්ප කියන කල්පනා නැති. සම්මා වාචා කියන වචන නැති. එතකොට මේ විදිහට ඒක මහාචත්තාරික සූත්‍රයේ සම්පූර්ණ පැහැදිලි කිරීමක් තියෙනවා. මේ සූත්‍රය බලුවොත් තේරෙයි. කල්පනාවෙන් බලන්න ඕනේ පරිසම් සාගතව. එතකොට මේ මොකද්ද මේ ඒ ටික වෙලා එතනින් එහාට ඉබ්බා කියන්නේ පංච උපාදාන ස්කන්ධයක් නැහැ. ඊළඟට පංච නීවර ධර්මත් නැහැ. අලු පෙරහන්. අලු පෙරහන් අපි අර මොකද්ද මේ පංච නීවර ධර්ම වලනේ. ඒකත් නැහැ. එතකොට මත් කපන කැත්තයි කොටේ විතරයි. ඒ කියන්නේ පර තියෙන හින්දා. හුස්ම ගන්න හෙනනේ හින්දා ප්‍රසාද පහ තියෙනවා. ප්‍රසාද පහට හැපෙනවා තියෙනවා. එතනින් යා නන්දි රාගයක් නැහැ. එතකොට උත්තරේ තියෙන්නේ මොකද්ද? නාගයා. නාගයා කියන නිරෝධය පරිපූර්ණ උනේ අතන මොකද්ද පළවෙනි පටන් ගන්න තැනම අර ෂණ භංගුරත්වය දැකපු නිසා. මොකද ෂණ භංගුරත්වය ආහාර වතුර නැසෙනවනේ. එහෙම. ආහාර වතුර නැසෙනකොට ඒක නැස්කුණාමයිනේ. ආහාර වතුර ඊතානුෂියු තත්ත්වෙදී නැසෙනවා. දැන් අපි මේ කියන එක කියනවා නේද? ආහාර වතුර කියන්නේ මොකද්ද? දැන් ආහාර වතුර කොටස ලේ ධාතුවනේ. ඒකේ සියුම් කොටසයි ආශ්වාසවාතයේ තියෙන ජීව ගුණයයි දෙක හදවත ළඟදී බිඳිලා යනවා. ඊටාම සිව් කොටසක් බිඳිලා යනවා. ඒ බිඳීම කරන කොටගෙන මෙතන ඇති වෙන්නේ ආයේ සිටිවිලි සහ ධාතු අතර. අර බිඳුනේ බිඳුන තැන පිටුනේ අසංකතයට. පූර්ණ දහනේ සංකතයට බිඳුනා. ඒ සිද්ධිය දැක්කම අරව එකක්වත් වෙන්නේ නැහැ. එහෙම. කියන්නේ අරව උනත් ඒවා තියෙන බලය අඩු වෙලා යනවා. ඒවා බලය අඩු වී කියන තමයි කතන්දරේ එහාට යන්නේ අර. දොරගුඩ ගැලෙව්වට පස්සේදී
අර පූර්ණ ප්‍රත්‍යක්ෂ භාවයට එන්නේ. ස්වාමීන් වහන්සේ එතකොට මේ වය ධම්මා සංඛාරා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ. එතකොට ඔය නැති ඔය උතන ඔය සිදුවෙන අස්කතේට යන එක දකින්න වය ධම්මා සංඛාර මුළු බුදු සමයේම පෙන්වනවා. පෙන්වන්නට කියන්නේ ආය පෙන්වන වැඩිම ඉතුරු කරන්නේ නැතුව පෙන්නලා. එක වචන දෙකකින්. ඔක්කොම එක කරපු දේශනා ඔක්කොම වල සාමාර්ථයේ එක ශරීරෙ පෙන්වනවා. මොකද්ද වය ධම්මා සංඛාර? සංස්කාරයන්ගේ වැය. සංස්කාර කියන්නේ මොනවද? සැකසෙන. එතනදී ද්‍රව්‍යමය සකස් වීමක් ගැන කතා කරන මම නම් කතා කරන්න වෙනවා අපිට සතර මහා භූතයන්ගේ අන්නන් පරිද්දර පරිදි. දැන් බලන්න සංඛාර ධර්මයන් වැය වෙන හැටි ඔය. දැන් හාල් කියන සංඛාරය බත් වෙනවා. එතකොට හාල් සංඛාරේ නැහැ. බත් කියන සංඛාරය ලේ වෙනවා. එතකොට බත් එක නැහැ. වී කියන සංඛාරය හාල් වෙනවා. එතකොට වී සංඛාරය නැහැ. ඒ විදිහට තෝරන සංඛාර විකාර කියන වචනේ සංඛාර විකාර වීම පෙන්වන්න පුළුවන් අපිට. මේ බාහිරේ කිය. නමුත් ඒවා අපි කතා කරන්නේ පිටට යොමු කරගන්නේ. එතකොට මේවා පටන් ගන්න සිතේනේ. දැන් වීහාල්පත් කියන වචනේ උනත් දැන් මේ වෙලාවේ කතා කරන්නේ සිතෙන්නේ. ඊගාවට එළිය වීහාල්පත් තිබුණත් නොදන්න රට කෙනෙක් කියවත් තියා බලලා වීහාල්පත් කියන්නේ නැහැනේ. එයාගේ සිතට ඒක භාවිතා වුණොත් මේක කියන්නේ. ඕනම දෙයක් අපි කතා කරන්නේ සිතට භාවිතා වෙච්ච දෙයක්. නැත්නම් එමට මේ වටපිටාවේ දේවල් තියෙනවා. අපිට සිතට භාවිතා වෙච්ච දෙයක් එක්කයි අපි කතාව. එතකොට සිතේනේ භාවිතා කරන්නේ. එහෙනම් සකස් වීම පිළිබඳව තමයි සංඛාර කියන වචනේදී පූර්ණ වශයෙන්ම කතා කරන්න ඕනේ. සිත සකස් වීම. සිත. එතකොට සිතේ සංඛාර කියන වචනේ අර පංචස්කන්ධයේදී සංඛාර කියන වචනේ ගන්න මොකද? වචනෙට මොකද්ද දීලා තියෙන මේක? සංඛාර කියන වචනේ පංචස්කන්ධයේදී සංඛාරස්කන්ධය පිළිබඳව පෙන්නලා තියෙන කොහොමද? රූපං රූපත්තාය සංකතං අபிසංකරෝ. රූපං රූපත්තාය සංකතං අபிසංකරෝ. වේදනා වේදනත්තාය සංකතං අபிසංකරෝ. සංඥා සංඤත්තාය සංකතං අபிසංකරෝ. සංකාර සංකාරත්තාය සංකතං අபிසංකරෝ. විඥාන විඥානත්තාය සංකතං අபிසංකරෝ. ඔන්න ඔය අර්ථය තමයි දීලා තියෙන්නේ සංකාර කියන වචනෙට. එතකොට රූපං රූපත්තාය සංකතං අபிසංකරෝති කියනකොට දැන් අපිට රූපමය බව කියන්නේ මේ රූපමය ස්වභාවයක් අපිට දැන් උදාහරණයක් වශයෙන් මෙහෙම ගන්නකො. දැන් අපිට ගහක අඹ ගෙඩියක් ඉතිලා තියෙනවා. මේ ඇහැට පේනවා. පේනකොටම අපි මොකද්ද කියන්නේ? අන්න අඹ ගෙඩියක් ඉතිලා තියෙනවා කියනවා. දැන් මේ වෙලාවේ ඔක කිව්වේ කොහොක අඹ තිබිලාද? නෑ. මේ ගහක් ඉස්සරහ තිබිලා අඹ තිබිලා නෙවෙයිනේ. දැන් මේ වෙලාවේ කොහොක තියෙන්නේ? මේ මොහොතේ ගහක අඹ ගෙඩියක් ගැන කතා කරන්නේ කොහෙන්ද? මේ සිත මේ සිත තුළ රූපඡායාවනේ. ඒකට අපි කියන්නේ මොකක්ද? මනින්ද්‍රියත් අරමුණක්. මනින්ද්‍රියත් අරමුණක්. එහෙමයි. මන ධම්ම දෙක නෙමෙයි. එතකොට මනෝමයව දැන් අපිට අඹ ගෙඩියක් පෙවුණා. එහෙමත් වෙනවා. එහෙම නැතිනම් අර විදියට මේ පාසතයි මේ යද්දි ඔහම ගහක අඹ ගෙඩියක් තියෙනවා පෙන්නත් පුළුවන්. ඒක එතකොට මේ බාහිර එකක් නේ. කොහොම වුණත් ওই දෙකම සිත මුල් කරගෙනනේ. අඹ කියන දෘෂ්ටියක් අපිට ආව සිත මුල් කරගෙනනේ. සිතේ සංඥා ඇති උනේ. එතකොට බලන්න දැන් අඹ කියන රූපය මට අඹ ගෙඩියක් දැක්කා. දැන් මම කියන රූපයයි අඹ කියන රූපයයි දෙකම එකිනෙකට වෙන් කරන්න බෑ. මේක කොයි වාගේද? අර ප්‍රතිබිම්බයක් වා. ප්‍රතිබිම්බයක් නයි. කැඩපතෙන් දකින්නා වූ රූප ඡායාවක් වා. කැඩපතෙන් දුටු රූප ඡායාවක් වාගේ. දැන් මේ මොහොතේ රූප ඡායාවේ ස්වභාවයක් නැගුණා. දැන් මේ රූප ඡායාවේ ස්වභාවය නැගෙනවනේ. පොඩි ළමයාට එයා ඉදිරියේ ගෙඩියක් තිබ්බොත් එහෙම ඒක දිහා එයා බලාගෙන ඉදී. එනකොට එයාට එනවද අඹ ගෙඩියක් දැක්කා කියලා?
නෑ. චූටි ළමයාට එහෙම එකක් එන්නේ නෑ. දැන් අපිට එහෙම නෙවෙයි ඒක දකිනකොට අඹ ගෙඩියක්. එහෙම නැත්නම් සිතේ පහළ වෙනකොට අඹ ගෙඩියක්. කියලා අපිට ඒක පිළිබඳව යම් මොකක්ද අපි කියන්නේ? සංජානනය. යම් මේ මොකද්ද යම් ප්‍රාණවාචී බව. යම් පණ ඇති දෙයක් වා. මාත් පණ ඇති කෙනෙක් කිය අඹ ගෙඩියක් පණ ඇති දෙයක්. එහෙම නැත්නම් මම ජීවයක් කිය අඹ ගෙඩියක් ජීවයක්. ඒ ජීවමය බවකින් නේද අපිට දැන් මේ වෙලාවේ අඹ ගෙඩිය පේන්නේ. මේ වෙලාවේ අඹ ගෙඩිය පේන්නේ කොහොමද ජීවමය බවකින්. ඈ මොකද්ද මේ පෙවුන ජීවමය බවකින්? ප්‍රතිබිම්බයක් නෙමෙයිද? ඈ මනින්දිය ළඟ වැටුණා වූ ප්‍රතිබිම්බමේ ඡායාවක් තමයි අපි මේ ජීවමයම පෙවුනේ. දැන් මෙන්න මෙහෙම හිතේ නැගෙන ජීවමය බව අර දිස්තත්ව නිජීවෝ කියන වචනකුත් තියෙනවනේ නේද? ඈ මේ ජීවමය බවක් මේකේ නෑ නිස්. ජීවමය බවක් නෑ. ඒවල ජීවමය බවක් පේනවා. ජීවමය බවක් පේනවා. දැන් මොකද අපි ආපු ප්‍රශ්නේ මොකක්ද දැන් උති දාවේ මොකද්ද මොකකින්ද මේ සංස්කාර කියන තැන ස්වාමීන් වහන්සේ අර කොටද ගන්න මොකද්ද රූපං රූපත්තාය සංකතං අபிසංකරෝති කියන එක. දැන් මොන අඹගෙඩිය පිළිබඳව ප්‍රතිබිම්බමය රූපයක් වැවෙනවා. ඒ ප්‍රතිබිම්බයේ රූපේ කියන අඹගෙඩිය කියන වචනේ කියනකොටම ඔබට තේරෙන්නේ මමත් ඕකේ ඉන්නවා. මම සහ අඹගෙඩිය කියන ප්‍රතිබිම්බයේ ස්වභාවය මෑයනවා. ඕකට රූපත්තාය අසංකතං අபிසංකරෝති. ඕකට අපි රාගානුසයෙන් සංස්කරණයක් වෙනවා. එහෙම නැත්නම් පටිඝානුසයෙන් සංස්කරණයක් වෙනවා. අඹගෙඩියට තරහක් උපදිනවා. එහෙම නැත්නම් අඹගෙඩියට සතුටක් උපදිනවා. එහෙනම් අඹගෙඩිය පිළිබඳව දෘෂ්ටියක් ඇති වෙනවා. අඹගෙඩිය පිළිබඳව මානයක් ඇති වෙනවා. මාසන්තක අඹගෙඩියක් කියලා. එතකොට රාග, පටිඝ, ditthi, භව රාග, අවිද්‍යාව කියන අනුශය නිද්‍රෝපගත ක්ලේශයන්ගෙන් යම් සංග්‍රහයක් කොතෙන්ද ලැබෙනවා. යම් සංග්‍රහයක් ලැබෙනවා. ඒ සංග්‍රහය ලැබෙන එකට තමයි කියන්නේ සංකතං අபிසංකරෝති. අපි කියවේ ගැඹුරුයි කියන. අபிසංස්කරෝති. කියන්නේ ගැඹුරෙන් සංස්කරණයක් වෙනවා. ගැඹුරෙන් කියන වචනේ ඇහෙනකොට මොකද දකින්න අනුශය ධර්මයන්. ගැඹුරෙන් අනුශය ධර්මයන්ගෙන් සංස්කරණයක් වෙනවා. මොකේදද මේ ඡායාමය ස්වභාවයකට ජීවමය බවක් දී. රූප ඡායාමය ස්වභාවය. ඒකට ජීවමය බවක් දෙන්නා වුණා අපි. එතකොට මොකද වෙන්නේ? අඹගෙඩියේ මගේ මාසන්තක අඹගෙඩිය. අඹගෙඩිය කියන එක පැත්තක දාන්නකෝ දරුවා කියලා ගන්නකෝ. දරුවා කියන එකේදී ඔක බරපතල වෙනවනේ නේද? දරුවා මගේ මාසන්තක දරුවා. ඒ ජීවමය වෙනවා. නමුත් දැන් උතන උඩ සිද්ධිය මොකද්ද? ප්‍රතිබිම්බයක්. ප්‍රතිබිම්බයක්. රූප ඡායාව. රූප ඡායාවක් පිළිබඳව ජීවමය වෙච්ච හැටි. ඊළඟට වින්දනයක් පිළිබඳව ජීවමය වෙච්ච හැටි. මිරිඟු වැනි සංඥා මාත්‍රයක් පිළිබඳව ජීවමය වෙච්ච හැටි. විඥානය කියන්නේ දැනගැනීම ජීවමය වෙච්ච හැටි. ඔය පහම උතන තියෙනවා. එතකොට දැන් යමක් දැන් අර මම ඉස්සලා අර කියවනේ භාවනා ක්‍රමයකදී වාඩි වෙලා ඉඳද්දි ඔය එනවා යනවා. මොනවද හීන වගේව එනවා යනවා. මම ඒකට මොකද්ද? නිකන් බලාගෙන ඉන්නවා විතරයි. ඒකට සතුටු වෙන්න යන්නෙත් නැහැ. ඒකට තරහ උපද්දන්න යන්නෙත් නැහැ. ඒක මානෙන් වැඩෙන්නෙත් නැහැ. ඒකට රැවටෙන්නෙත් නැහැ. ඔය අරව පාර වෙවි යනවා. එතකොට බලන්නකෝ අර ජීවමය ස්වභාවය අඩුයි නැද්ද? අபிසංකරෝති ක්‍රමයේ අඩු වෙනවා. රූපත්තය, වේදනාත්තය, සංඤත්තය, සංකාරත්තය, විඥානත්තය පංචස්කන්ධයේ විශේෂයෙන්ම අபிසංස්කරණය වීම අඩු වෙනවා. කොයි කැපවීමෙන්ද? අර ප්‍රතිබිම්බයේ බව ප්‍රත්‍යක්ෂ කිරීමෙන්. මේක ප්‍රතිබිම්බයක් විතරයි කියන එක පිළිබඳව ප්‍රත්‍යක්ෂ වෙන්න කාම ලෝකෙට තියෙන ඕනෑකම අඩු වෙලා යනවා. එතකොට වාඩි වෙච්ච තැන නිහඬ වෙනවා. නැගිටපු තැන නිහඬ වෙනවා. අතපය ක්‍රියා කිරීම සරල වෙනවා.
අර සුදන මහ රජු හිටියයි කිව්වේ. ආන් ඒ ක්‍රමයට එනවා. එතකොට දැන් මොකද්ද වෙන්නේ? සිත තුළ ජවනිකාමය ජීවමය සිද්ධියක් නෙමෙයි. සිතේ නිතරම ප්‍රතිබිම්බ පහළ වෙලා ගන්න ඇසෙනවා. සිතේ නිතරම ප්‍රතිබිම්බ පහළ වෙලා නැසෙනවා කියලා ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගත්තොත් මොකක් වෙයිද? ප්‍රතිබිම්බත් එක්ක තියෙන ගනුදෙනුව මොකක්ද? ප්‍රතිබිම්බ මේ වින්දනයත් එක්ක තියෙන ගනුදෙනුව මොකක්ද? විඳීමක් තියෙන එක එතනින් ඉවරයි. හැඳිනීමක් තියෙන එතනින් ඉවරයි. ලෝභ මොහ කිරීමකුත් සංස්කරණයක්. ඒතර ලෝභ මොහ කියන වචනේ ගන්න නැහැ. එතෙන්ද අපි සංස්කර සිතිවි සංස්කරණයක් කරනවා ඉවරයි. දැන ගැනීමකුත් වෙනවා ඉවරයි. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන 20යි. රූපස්කන්ධයේ ධාතු හතරනේ. ඒකේ ප්‍රතිබිම්බයනේ අපි දැන් අර රූපයක් තියෙන කියලා ගන්න හදන්නේ. දැන් අර රූප කියන වචනෙට තියෙනවානේ සතර මහා භූතයන් සහ රතන භූතයන් නිසා හට ගන්නවා. ඒකට රූප කියනවා. ඒතකොට සතර මහා භූතයන් නිසා හට ගන්න එකක් තමයි ප්‍රතිබිම්බය. සතර මහා භූතයන් නිසා හට ගන්නවා වූ. දැන් උදාහරණයක් වශයෙන් ගන්නකෝ ඇහි ප්‍රසාදයට ආලෝකය ආදී දේවල් ඉදිරියේ තියෙන රූප සටහනක් හැප්පුණොත් නේ ඒ පිළිබඳ ප්‍රතිබිම්බයක් අපි ගන්නෙ. ඉදිරියේ තියෙන රූප සටහනයි සතර මහා භූත වලටයි. ආලෝකයත් සතර මහා භූතයන්ටනේ. ප්‍රසාදය සතර මහා භූතයන්ටනේ. ඒ සතර මහා භූතයන් නිසා හටගත්තා වූ රූපය තමයි ප්‍රතිබිම්බය. තේරුණාද? රූප කියන අර්ථය දීලා තියෙනවා මොනවටද මේ එතෙන්ද සතර මහා භූතයන් සහ සතර මහා භූතයන් නිසා හට ගන්නා වූ. එහෙනම් ප්‍රතිබිම්බය කියන එක නිසා හට ගන්නා වූ රූපය. දැන් ඒකයි දැන් අර අඹගෙඩිය කිව්වේ දැන් මේ වෙලාව අඹගෙඩිය පේනවද නැත්නම් අඹගෙඩි කතාවක් මේ කියන්නේ නැහනේ. අර නිසා හටගත්තා ප්‍රතිබිම්බය. ඒ ප්‍රතිබිම්බය ජීවමය කරගෙන අපි දැන් ඒක ගණන හතරත් එක්ක කල්පනා කරන්නේ. මොකක් හරි එකක් හිතේ කල්පනාවට ආවම ඒ කියන්නේ හතරත් එක්ක කල්පනා කරනවා. හතරත් එක්ක කල්පනා කර කර ඒකට එකතු වෙනවා මැද වෙනවා ඔට්ටු වෙනවා. අන්නේ ඔට්ටු වීමනේ දැන් මේ කඩ හරින්න ඕන. නැත්නම් හිතේ පහළ නොවෙනව නෙමෙයිනේ ප්‍රතිබිම්බ වශයෙන් පහළ වෙනවා. පෙර භාවිතාවල අතහැරිච්ච ඕන දෙයක් හිතේ පහළ වෙලා ඉන්න පුළුවන්. ඒක ගැටලුවක් නෙමෙයි. ඒකත් එක්කලා ගනුදෙනු කරන්නේ යෑමනේ මානසිකව. එතන ඉඳගෙන මේකට ඔට්ටු වේවි එක ගනුදෙනු කරනවා. ඒ ගනුදෙනුව වැඩි වෙච්චාම මේක වචනෙට ගන්නවා. තවත් වැඩි වෙච්චාම අතපයට ක්‍රියා කරනවා. ඒ වචනෙට අතපයටයි ක්‍රියා කරන්නේ. අර ඊනේ වාගේ යන ප්‍රතිබිම්බයනේ. දැන් අපි වඩා දැඩි කැපවීමක් කරන්න ඕනේ මොකද්ද? ඉඳගත්තොත් ඔක්කොම ප්‍රතිබිම්බ. ඉඳගත්තොත් වාඩි වුණොත් පෙනෙයිනේ ඊයේ පෙරේදා කරපුවා හෙට කරන්න තියෙනවා. නොයෙක් දේවල් පෙනෙයිනේ ඔක්කොම ප්‍රතිබිම්බ. කියලා සිහි ගන්නවා ගැනීම. ඔය සිහි ගන්නවා ගැනීම දවසේ පැය 24න් පුළුවන් කියලා අපි කියන්නේ නැහැ. විනාඩි 5ක් 10ක් හරි. ඉඳගත්තු තැන අල්ලගෙන විනාඩි 5ක් 10ක් හරි ඕක සිහි ගන්නවනේ. එතකොට ඒ සිහි ගැනීම යනවනේ දිගට. ඊට පස්සේ පසු කාලීන මේ සිහි ගැනීම වැඩි වෙනවා. ඕනම දෙයක් චුට්ටෙන්නේ අපි පටන් ගත්තේ. 2 2 4යි කියලානේ අපි පටන් ගත්තේ. 2 2 4යි කියන තමයි අද ගණිතය පිළිබඳව අන්තිම ඉහළ මේ මේකට යන්නේ 2 2 4යි කියලා චුටි තැනින් පටන් ගත්තා. ඉතින් ඒක එක වෙලාවට අරෙන් වෙන්නේ. ඒ වගේ අපිට චුටි වෙලා විනාඩි 5 10ක් තවත් එහාට චුට්ටක් වැඩි කරලා ඉඳගත්තු තැන ඉන්නකොට එන කල්පනා වෙන ඔක්කොම ප්‍රතිබිම්බ. සීනමයයි. අයිති නැහැ. විශ්වීයයි. ද්‍රව්‍ය නෙමෙයි. මනෝමයයි. මානසිකමයයි. සත්‍යක් නෙමෙයි. කියන සිහියෙන් යුතුව විනාඩි 5 10ක් ඉඳින්න. ආයෙත් උද්දපතේ එකේ එහෙම ඉන්නවා. ඔහොම කල් යනකොට වැඩියෙන් ඉන්න පුළුවන් වෙලාවක් එනවා. තව ටිකක් ඒක වැඩි වුණොත් තව වැඩියෙන් ඉන්න පුළුවන් වෙලාවක් එනවා. අනුක්‍රමයෙන් වැඩියෙන් ඉන්න පුළුවන් වෙලාවක් වැඩි වෙනවා. අනිත් වෙලාවට නැගිටලා ඒ ප්‍රතිබිම්බත් එක්කලා කියලා යට තියව නේද කැම කීයට තියව නේද අර වගේට මේ වගේට යට තියව නේද කියලා ඔට්ටු වෙන එක වෙනම කතාවක්. එන ඕන එකක්. කියන වාඩි වෙලා ඉඳීම. ඒ බොරුවකට නෙමෙයිනේ. ඒ මොකද ආස්වාස් වාතයේ වැවෙලා ප්‍රතිබිම්බ හටගන්නේ. ඒක සත්‍යතාවයක් බව දැන් එළිය ගන්න. ආනෙන් වාසය කිරීම. ඒ ටිකට තමයි ඔය කිව්වේ අර රූපත්ය මේ කියලා අභිසංකරති ඒ වචන ෂෙට් නේ තියෙන්නේ.
වචන වලින් තමයි න්‍යායාත්මකව අපි අල්ල ගන්න ඕන අතන. ඒ ටික පිළිබඳව ගැටුණාද? තේනවා ඔක්කොටම හොඳට වතුනවා අම්මලා. ඔය අර ගොනු කරලා කියන්නේ නැත්තම් හොඳට දැන් ඔක්කොටම දැන් හොඳට තේරෙනවා මොකද්ද මේකේ මොකවත් පුද්ගල ද්‍රව්‍ය සත්‍යයක් නෙවෙයි මේ කියන එක. මේ සිදුවීම. මේ සිදුවීම මනින්ද්‍රිය මුල් කරගෙන වෙන සිද්ධියක්. ඒකනේ ඈ ඒකනේ අර කතාව පටන් ගත්තෙම දැන් වම්මික සූත්‍රේ පටන් ගන්නෙම කොතනින්ද? එම පටන් ගත්තේ කොතනින්ද බලන්න මොකද්ද? රත්තින් රූපායති දිවාපච්චරති. අයං වම්මිකෝ රත්තින් රූපායති දිවාපච්චරති. මොකද ඒ කියන්නේ? මේ කුලස අනවර රැට තුන් දානවා. දවල්ට ඇවිලෙනවා. කියන්නේ වචි සංකාර කාය සංකාරය නේද? රැට තුන් මනික මනින්ද්‍රිය. මනින්ද්‍රිය ළඟ වැඩි පටන් ගන්න හැටි. එතන වැඩි පටන් පතන්දර එතනින් පටන් ගන්න මනින්ද්‍රිය. ඒ හින්දා දැන් හැමෝටම හොඳටම තේරෙනවා මේ නිකන් මේ පිටට මේ යනවා කියන මේක නිකන් පපට් වැඩක් විතරයි. මේ නිකන් රූකඩයක් විතරයි. ඈ මේ යන්නේ හදන වචන කතා කරනවා කියන්නේ ඒක නේ රූකඩ කතාවක් විතරයි. ලොක්ක අතනනේ. ඈ සිද්ධිය අතන මනින්ද්‍රිය ළඟ. දැන් එයාට අපි පාර ගහන්න ඕන. ඈ එයාටයි පාර ගහන්න ඕන. අර කතාවට තියන්නේ මොකක්ද අර ගිරවගේ පන් තියනවා කියන්නේ කවුරු ගාවද? යක්ෂයා ළඟ. ගිරවගේ පන තියෙන්නේ යක්ෂයා ළඟ. නෙමෙයි. යක්ෂයාගේ පන තියෙන්නේ ගිරව ළඟ. යක්ෂයාගේ පන තියෙන්නේ ගිරව ළඟ. ඉතින් දැන් ගිරවණයි ඉතින් කූඩුවේ හරි එළිය හරි බොහොම ලස්සනයිනේ. ඉතින් ගිරවගේ අත්අඩු කැඩුවොත් මොකද වෙන්නේ? යක්ෂයාගේ අත් දෙක තමයි කැඩෙන්නේ. ගිරවගේ කකුල් කැඩුවොත් යක්ෂයාගේ කකුල් තමයි ගිරවගේ බෙල්ල මෙරිකුවොත් යක්ෂයාගේ බෙල්ල තමයි මෙරිකිලා යන්නේ. දැන් යක්ෂයා අපිට අල්ලන්න බෑ. ඉන්නේ කොහෙවත්? මනින්ද්‍රිය ළඟදී යක්ෂයා ඉන්නේ. මේ ගිරව මෙහි ඉන්නවා. වචන කතා කරන එක අතපය ක්‍රියා කරන. දැන් පටන් ගන්න වෙන්නේ එතනින් නේද? වචන කතා කරන අතපය ක්‍රියා කරන එකෙන් නේද? මේ අතපය ක්‍රියා කිරීම සතර ඉරියව්වට යොදාන. වචන කතා කිරීම විතක්ක විචල අඩු වෙලා. ආර්ය තුෂ්ණී භාවය. වචන කතා කිරීම අඩුයි. ඊගාවට අතපය ක්‍රියා කිරීම සතර සතිපට්ඨානෙන් යුතුව මේ වැඩෙනකොට ආහාරෙ නැති වෙන්නේ විජක්ෂය. අර මනින්ද්‍රිය ළඟ පහළ වෙන තැන සිහින මායාව බවටම ප්‍රත්‍යක්ෂ වෙනවා. එතන පහළ වෙන එකේ දේවල් කාරණා කොට කාල්පනිකත්වය සහ මෙහි ක්‍රියා කිරීමක් නෙවෙන්නේ. දැන් එතන සිහින මායාව කොටම ප්‍රත්‍යක්ෂ වෙනවා. දැන් අහන කියන වෙලාවට සිහින මායාවක් වුණාට ඒක තප්පරේ පැනපු ගමන් ආයේ ද්‍රව්‍ය වෙනවා. ඒක පැය දෙකක් පැනපු ගමන් ආයෙත් මොකද වෙන්නේ? ද්‍රව්‍ය. ඇත්ත කියන එකේ වැඩේ පටන් ගන්න. ඇත්ත කියන එක මෙහි කියන්නේ නෙවෙයි. මේ පිටට අපිට ඉන්න පිට ඉන්න එක නෑ ඇත්ත කියන්නේ නෑ. අරයා. මනින්ද්‍රිය ළඟ. මනින්ද්‍රිය ළඟ තමයි ඇත්ත කියලා දෘෂ්ටිගත වෙලා තියෙන්නේ. දැඩි ලෙස. අවසරයි ස්වාමීන් වහන්සේ මට දැන් සති ගානක ඉඳලා ප්‍රශ්නේ ඔළුවේ තිබුණා. දැන් අපි සිතුවිලි ඇති වෙනකොට අපි හැම වෙලේම මේක කර්ම වේගයට දානවා. එතකොට ආයතන පහත් එක්ක සම්බන්ධ කරගන්නවා. අපි බැලුවම මේ ටික ඔක්කොම සිද්ධ වෙන්නේ මේ ශරීර කූඩුව ඇතුලේනේ. එතකොට දැන් ශරීර කූඩුවේ යම් යම් කෘතීන් තියෙනවානේ ස්වභාවිකම. ඒ කියන්නේ ආශ්වාසය ගත්තම බඩගින්නේනේ. ඒතකොට ඒවත් සිතුවිලිනේ. එතකොට ඒ සිතුවිලි දෙක අතරේ වෙනසකුත් තියෙනවානේ. ඒ කියන්නේ දැඩි නන්දි රාගයෙන් නෙමෙයි ඒක ගන්නෙ අර අගුල අපි නැති කරගත්තට පස්සේ ඒක සාමාන්‍ය ස්වභාවයේ අවශ්‍යතාවයක් වෙනවනේ. එතකොට අපි හිතමු දැන් ආශාස කරනකොට දැන් කොරෝනා වගේ ලෙඩෙක් වගේ කෙනෙක්ට ආශ්වාසය කරන්න බාධාවක් આવොත් එතෙන්දී
ස්වභාවිකය තුල පටිගයක් එනවා වගේ දෙයක් වෙනවා නේද ස්වාමීන් වහන්සේ? ඉබේ සිද්ධ වෙන එක ස්වභාවය තුල සිද්ධ වෙන එකට බාධාවක් ආවොත් නැත්නම් පටිගයක් එන්නේ නැති වෙන්න අපි පුරුදු කරලා ඉන්න ඕනේ. ඒවා බරපතල පුරුදු කිරීම. පුරුදු කිරීම බරපතල වුණොත් විතරයි නැත්නම් තරහ හුස්ම ගන්න බැරි වුණොත් කාට තරහින් නැත්තේ. ඉතින් හුස්ම ගන්න බැරි වෙනකොට තරහින් එක අඩු කරගන්න පුළුවන් විදිහේ කැපවීමක් සිද්ධ වෙන්න බෑ. කැපවීමක් සිද්ධ වෙනවා. අනේ පිටිසිතුමා අර කිව්වේ මෙහෙමයි ස්වාමීනි ඔළුව බොකවන්න පුපුරු ගන්නවා මේ දෙපැත්තට කැක්කුම. එතකොට හතර දෙනෙක් බාල හයියත් හතර දෙනෙක් කඹේකින් දාලා අදිනවා වගේ. හිතෙනවා කැක්කුම. ඒක කීවනේ. එච්චර ඉදිරි කැක්කුම එකත් එතුමා සිහි බුද්ධියෙන් කිව්වා. එයාර විතමින්. මරණ වේදනාව පිළිබඳව ප්‍රකාශ කිරීම කළා. හැමෝටම ප්‍රකාශ කරන්න බෑනේ. මූණ ඇද වෙලා ඇද වෙලා වෙන්න තියෙන හරි වෙලා ඉතින් ඇතුලෙන් විද මැරිලා යනවා. ඔව් 100න් හිටියොත් විතරයි පුළුවන්. අනේ පිළිසුතුමාට ඒ 100 තිබිලා තියෙනවා. දැන් මේකේ අර සිද්ධිය අර වැනි පුහුණුව තමයි වැඩි වෙන්න ඕනේ. මම අර කීවේ මොකද්ද? වතුර චුට්ටක් බීලා මොනවා ටිකක් කාලා අර පැත්තකට වෙලා ඉඳගෙන හිතේ පහළ වෙන සිහින මායාවන් එක්කලා ගණදෙනුවක් නැතුව ඉන්න වේගය වැඩි වෙන්න ඕනේ. ඒක තමයි හැබැයි පුහුණුව. ඒ තුල වීමෙන් තමයි අර මරණ මංචකයටත් කිසි ගැටලුවක් නැත්තේ. නැත්නම් ඒත් වේදනාව දරන්න බෑ. දැන් ඒ බුදුදහම මහරජුරු තන්දෙපළ බුදුරජාණන් වහන්සේට කිව්වේ ස්වාමීනි මගේ දකුණු අත කැක්කුමයි කියලා. ඒතර වේදනාව ඇවිල්ලානේ දැඩිව මරණ වේදනාව. මරණ වේදනාව වෙනවා. සමහර වැඩි කාලයක් විඳිනවා මරණ වේදනාව. සමහරු මේ එහෙම මරණ වේදනාව විඳින කොහොමත් මරණ වේදනාව විඳිනවා. දැන් මේ මොනවා හරි අහන්න කියන්නේ කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මොකටද අපි මේ අහන්න කියන්නේ කරන්නේ මොකටද? අහන්නේ කියන්නේ කරන්නේ මේවා පිළිබඳව වටහාන්නේ මොකටද? අපි මේ මරණයටම සූදානම් වෙනසක්. මරණ මොහොතටම ඔව් මරණ වෙලාවට ඇති වෙන වේදනා අරවා මේවා පිළිබඳව වැටහීමක් ඇති කරගෙන එතෙන්ද මුහුණ දෙන්න පුළුවන් ශක්තියයි මේ හදන්න ඕනේ. වෙන මොකක්ද බණ අහනවා බණ කියනවා කියන එකේ වෙන මොකක්ද නැහැ. මරණ වේදනාව ශූන්‍ය වශයෙන් දකින්න පුළුවන් ශක්තියක් ඇති කරගන්න කරන උත්සාහය. ඒක මේ. සමනන්ස මට ප්‍රශ්නයක් තියෙනවා සමනන්ස. ඔව්. දැන් අපි සීන මායා පහළ වෙන තැනට ඒ කියන්නේ භාවනාවට වැටිලා ඔය ආසස් ප්‍රසස් සියුම් වෙලා එහෙම අපි එක්තරා සමාධියකදී අපිට මේ සීන මායා පහළ වෙන ආකාරයේ මේ මනස තුල පෙනෙනකොට අපි ඒක අනිත්‍යයි අනාත්මයි කියලා මෙනෙහි කරන්න ඕනද? නෑ මෙනෙහි කරනවා කියන එකේ තේරුම අපි ඕක දකින්න තරමට මැඩ මෙනෙහි වෙනවා. අපි ඕක දකින්න තරමට දැන් අපිට මේ පුරුදු වෙලා නැතින්නේ ඕක දැන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙහි කියලා නැතින්නේ මේ වැටයිලා තියෙන්නේ. ඔතන දිහා බලන්න කියන කරන උත. බලාගෙන ඉන්නකොට අපි මෙනෙහි කරන එකට වැඩිය සිදුවීම පේනවා. සිදුවීම අනිත්‍යයි. සිදුවීම අනාත්මයි. සිදුවීම දුකයි. ඒක මේ අපි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන අමුතුවෙන් කවරක් නෙවෙයි. අමුතු වෙලිලා බලනවා නෙවෙයි. අර අපි සරලව බලන තරමට කියන්නේ ඒකට හිරණී බලන තරමට ඒ සිද්ධියම අනිත්‍යයි අනාත්මයි. මෙනෙහි කරන්න යන්න ඕනේ නැහැ. මෙනෙහි අමුතුවෙන් මෙනෙහි කරනවා කියන එකේ තේරුම අපේ ඕනේ නැහැ. හරි සර්. ඒක තමයි මට දැනගන්න. එතන මොකක්වත් තිබුණේ නැහැ නේ. සීන මායා ආවට සීන මායා ගිහින්නේ. මම අර දහම් පෙළේ දිගට ගොඩක් ගියේ නැහැ. අවශ්‍ය කරන තැන් තමයි හුඟක් සාකච්ඡා වුනේ. මේ එලෙති දිගේ කිවර කෙරුවා. හැබැයි ඉතින් මේ ඒ බණහන කට්ටියන්ට විතරයි. මනින්ද්‍රිය ළඟ කියන්නේ භාවනාව තුළදී මනින්ද්‍රිය තුළ පහළ වෙන සිතුවිලි දැක ගන්න කියන්නේ ඒවා මනෝමයයි කියලා
ප්‍රත්‍යක්ෂ කරගෙන ඉච්ච ඔය දැන් ඔය සිහින මායා කියව එකට ඔකට තමයි මානින්ද්‍රිය ළඟ පහළ වෙන්නා වූ රූප කියනවා වූ මනෝමය බව. මනෝමය බව. ඔතන රූපයයි ශබ්දයයි ටික තමයි ප්‍රමුඛත්වේලා. අනික්වා නිලයින. රූපයයි ශබ්දයයි ටික තමයි ලොකුට පේන්නේ. බලන්නකො නැද්ද කියලා. අර ස්පර්ශය ආරම්භය කියන ඒවා තියෙන ඒවා යතයි. එහෙනම් අර දෙපැත්තේ තමයි නැගිටලා ඉන්නේ. හරි හරියට හරි. එහෙම තමයි. එහෙම තමයි. ඒක හොඳට සමාධිය වෙලා ඉන්නකොට අපූර්වට පේනවා. එයා හොරෙන් මාව ඩහ ගන්න හදන ඇති. අර මොකද සිත සිතේවිලි. ඔයා අයිති නෑ. ඔයාට ඕන මාර්යා කියවල කමකුත් නෑ. එන සතුට සාගත හෝ තරහ සාගත හෝ මොනවා හරි කියන ජවනිකා එයා මාර්යා. අපි යාට මැදි වෙනවා. ආපු ගම මැදි වෙච්ච ගම එයාත් එක්කලා එකතු වෙලා උඩටත් පැනලා වච්චරත් කතා කරලා අතපය ක්‍රියා කරනවා. උගත් જાති මෙහෙම වෙනවා. අරයා හොරෙන් වාගේ ඇවිල්ලා අපිව අල්ලා ගන්නවා. අපි කියන්නේ අපේ නොදැනුවත්කම. අපි දැනුවත් නම් මොකද වෙන්නේ? එයා ඇවිල්ලා එයාට යන්න වෙනවා. මෙයාත් එක්කලා ගලදිනවක් කරන්න බෑ. ඉතින් ඔයේක් ජවනිකා ඇවිල්ලා යනවා. වහන්සේ අර දේශනා කරපු පහන් සිලුවේ උපමාවේ ඒ පහන් සිලුව අපි නිරන්තරයෙන් දකිනා වගේ තමයි මේ ලෝකය කියන එක අපි අල්ලගෙන ඉන්නේ. අරයා ඉන්නවා මං ඉන්නවා ඒ දේ දිරම් මේ දේ දිරම් මෙහෙමයි අර එහෙමයි ඔක්කොම පහන් දැල්ල තමයි. ඔක්කොම පහන්. ඕක අරමුණු කරලා බුදුහාමුදුරුවෝ අර පිසාකෝතිය පහන් දැල්ලක් අරමුණු කරලා භාවනා කරද්දී ක්ෂණික මරණයි ශාන්තති මරණයි හැර වෙනත් කිසි දෙයක් නැත. ගෝතමිය තොපගත් මඟ හරිය කියලා බුදුහාමුදුරුවෝ වදාළානේ. ඒ ඔය උපමාවට තමයි. පහතිරු. දැන් නමුත් ඔක වෙන්නේ නිතරම නැතිවීම. දැන් තුල මුළු සිද්ධාන්තයේම තියෙන්නේ බංග බව. විදේන බව නැති බව. නැති බව බැලීම තමයි තථාගත ධර්ම. හරි වැඩේ කියන්නේ. ශූන්‍යතෝ ලෝකං අවික්ඛාංශ ලෝකේ ශූන්‍ය වශයෙන් බල. නැති බව බලව. එතකොට ලෝකෙත් එක තියෙන ගණන් දෙම අයින් වෙන්නේ. දැක්ක බොහෝ අය හිතමු නැති බව බැලීම කරපුවාම අක්කොච්චියේ නැති වෙලා යයිද? හරි ප්‍රශ්නේ කියලා නෑ නැති බව බැලීමේදී තමයි හැබැයි ඇතිදී අත්දැකීම. හැබැයි ඇතිදී තමයි අසංකත බව. නූපන්න හට ගන්න කරන ප්‍රත්‍යයෙන් නොතරුනේ ඒ ඇත්ත. එතකොට හැබැයි ඇතිදී තමයි ඊට පස්සේ ඒ තමයි යාට අයිතිය වෙන්නේ. එයාගේ අයිතිය වෙන්නේ. තථාගත තමයි උරුමකාරය වෙන්නේ. තථාගත තමයි වෙන්නේ. මේ පැත්තේ මොකවන්න පහන් දැල්ලනේ. ඒක දිහා බල බල තමයි අපි සතුටු වෙවි එක්ක අඬ ඉන්නේ. අඬයි දොඩයි සතුටු වෙයි ඉපදෙයි බැරෙයි යයි එයි නැම එකක්ම ඔට්ටු වෙන්නේ. දැන් අර පැත්තට ගියාම එළිය වැටෙනවා. ස්වාමීන් වහන්සේ අපි මৌলিකව කරන්න ඕන අපේ හිත අඳුන ගන්න එක හිත වැඩ කරන විදිය තේරුම් ගන්න එක නේද මේ වැඩේ. ඔව්. කියන්නේ මේ අපි එහෙම නැති වුණත් අපිට එහාට යන්න බෑ නේද? බෑ. හිතේ කතන්දරේ හිත පිටිබඳව තියෙන සිද්ධිය හුත්තට ලෙහා ගත්තේ නැතුව ඕකේ යන්නම බෑ. හිත මම නෙවෙයි හිත සිද්ධිය. හිත හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නැසෙන ධර්මතාවයක්. ඒ පිළිබඳව හුත්තට ලෙහා ගැනීමක් නැතුව කොහොමද අපි ඉතින් යහට අසංකත ධාතුවක් ගැන හොයන්නේ? කොහොමද අපි නිවනක් ගැන හොයන්නේ? වචනෙට කී යකි නිවන් දැප ලැබේවා අරනවා කියලා කී යකි. ඒකට මෙතන චිත්ත භාවනාව කියන වචනේ කියන්නේ. එමෙත විදසුන් භාවනාව කියන්නේ. විදසුන් චිත්ත. ඔය දෙකෙන්ම කියවෙන්නේ මොකද්ද? චිත්ත පිළිබඳව කරන්නා වූ ගවේෂණය. එහෙමයි. දැන් අපි කොහොම පොඩ්ඩක් මොකද චිත්ත චෛසික රූප නිබ්බන උතන අභි කියන්නේ ගැඹුරු කියන එක. ගැඹුරු කියන්නේ මොකද ශූන්‍ය. මේක ශූන්‍ය ප්‍රතික්‍රමයක් දකින්න එක. ඒ දැකීමේදී අපිට හිරිදරව් කරගන්න වෙන්නේ මොකද ධාතු හතර ගැන විමස ගන්න වෙනවා. ඒතර රූපයගේ පරමාර්ථත්වය අරූපී. ධාතු හතර ගැන හොයාගෙන යනකොට. ඊගාවට සිතිවිලි පහළ වෙන හොයා ගන්න. එතකොට සිතිවිලි කියන දැන තමයි අර සියුම් කොටස පිටිච්ච දැන ඇති වෙනා වූ සිතිවිලි ක්‍රියාව. සිතිවිලි ක්‍රියාව දැනගන්න සිතින්. ප්‍රවුනේ නැහැ.
ඔය කොහෙත්ම ද්‍රව්‍යමය කතන්දරයක් උතන ඇත්තෙම නෑ. සිතනේ මේ හැම එකකම ලොක්කා. අර මං එදා අර කිව්වේ මොකද්ද මේ අර බුදුරජාණන් වහන්සේ වදාළා තියෙනවා ඒක වැදෑරුවේ අර මොකද්ද මේ අනන්ත වූ ත්‍රිසං යෝනි සත්තු තරම් ලස්සන සත්තු මම නොදකිමි මහණෙනි. ඒ ඇත්තනේ කුමන වනාන්තරයේ මේ නොයෙක් නෙක් දේවල් බලන්න කට්ටිය යන්නේ මොකද්ද? විචිත්‍ර වූ පක්ෂීන් බලන්න. ඔය විචිත්‍ර වූ පක්ෂීන් සහ විචිත්‍ර වූ මාළුන්ටත් වැඩිය විචිත්‍රයි මහන්නේ සිත. සිතෙන්ම තමයි ඌව හැදුනේ. එතන බලන්නකෝ. අර ධාතු හතරත් එකතු වෙලා ඒ ගොඩ වෙච්ච ගොඩවල් ඔක්කොගේම ලොක්කා කවුද සිත? සිතේ තියෙන විචිත්‍රත්වය. සිතේ තියෙන විචිත්‍ර බව අපිට මේ ද්‍රව්‍ය කොටනේ අපි තිර වෙලා ඉන්නේ. ඒකින්ද අපිට මේ සිත ගැන නෑ දැකීම. සිත ගැන දකින්න මොකද ද්‍රව්‍ය කතන්දරය අවලංගු වෙලා යනවා. එහෙමයි. බලන්න අහන්න දකින්න ඕනකම අඩු වෙලා යනවා. බලන ඒවා අහන ඒවා දකින්න ඒවා විඳින ඒවා අනුක්‍රමයෙන් අඩු වෙලා. අඩු වෙන්නේ නිකන් නෙමෙයි. හිත හොඳට අවදි වෙනකොට. එතකොට ප්‍රകൃති. එතකොට හොඳ ප්‍රകൃති තත්ත්වයකට එනකොට ඔබට ප්‍රകൃති තත්ත්වය හොඳට එනවා නම් ඔබට අහන්න බලන්න දකින්න තියෙන ඒවා අඩු වෙනවා. ඔබ සහ මම ඔබ කියලා මේකද දික්කරුවට අපි ඔක්කොම අපිට අහන්න බලන්න දකින්න විදිහට තියෙන දේවල් වැඩි වෙන්නේ මොකක්ින්දද? අපි විකෘතියෙන්ද? අපි ප්‍රകൃති භාවයට එනවා නම් මොකද වෙන්නේ? අහන්න බලන්න දකින්න විදිහට තියෙනවා නැති වෙලා යයි. ඉවර වෙලා යයි. ඕන් එතකොට ප්‍රകൃති. ඒ ප්‍රകൃති භාවයේ තුල නිමේතර ආලෝක උදපාදි වෙන්නේ විවෙතෙන්නේ. ඒකනේ. ප්‍රകൃති සිත බොහොම නිහඬයි. නිශ්ශබ්දයි. බොහොම ලෙහිච්චි. බොහොම සරලයි. පැහැදිලි. බාහිර කටයුතු බොහොම අඩුයි. විකෘති සිතරනේ මේ ඔය නෝගාල. ස්වාමීන් වහන්සේ ඔව්. ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ අඟුලිමාලට මම නැවතිලා ඔබ නවතින්න කියලා නැවතිලා කියන එක කිව්වේ එතන ඔය ඔන්න ඔය හරියට තමයි. මොකද නූපන් නොහටගත් නොකරන ලද ප්‍රත්‍යයෙන් නොතරුණු එය ඇතනි. ඒ තමයි නතර වෙච්ච. අසීමිත බව. එතකොට උපන් හටගත් ප්‍රත්‍යයෙන් තරුණු හේතු ප්‍රත්‍යයෙන් තරුණු කර්තෘත්වයක් ඇති මේ සියලු පැත්ත මොකද තෝරනවා? දුවන්නේ සංඥාවල් ළඟින්. දුවන්නේ අපි සංඥාව විදිමින් සංඥාවට ලෝභ මොහ වෙමින් සංඥාව රූප කොට පිළියන සංඥාව දෙයක් කොට පිළියන සංඥා අරබය තමයි අපි දුවන්නේ. ඒ සංඥාව ගන්නකොට ඒ කාලේ ඉඳලම ඔය සංඥාව තිබ්බේ ඇඟිලි වෙන්නේ. දැන් අද උනත් ඔය මොනවා හරි දේවල් වලට අතින් අසං ගත්තම මොකද වෙන්නේ? කන අසන තියෙනවා. කියන්නේ ඇඟිලි අසන තියෙනවා. ඇඟිලි අසන තිබ්බොත් තමයි ඒක නියම විදිහට අනන්‍ය වෙන්නේ. ඒ ඇඟිලි අසන ආයේ තවත් කෙනෙකුගේ නෑනේ. ඒ ඇඟිලි අසන තවත් කිසිම කෙනෙකුගේ නෑ. එතන ඇඟිලි අසන. එතකොට අඟුලි මාල කියන ඇඟිලි මාලය. එතකොට සලකුණු කෙලෙස් වටේ, කර්ම වටේ, විපාක වටේ කියන ත්‍රිවිධ වටේ තුලම මගේ සලකුණු මටමයි. මගේ සංඥා මාත්‍ර මටම හැර වෙන කෙනෙකුට ආයේ නෑ. ට්විස්ට් දෙන්නෙක් ගාවවත් නෑ. නිමුණු දෙන්නෙක් ගාවවත් නෑ. එයාගේ සලකුණු එයාට මිසක්කම්, අරයාගේ සලකුණු අරයාට මිසක්කම්. එයාගේ සංඥා මාත්‍රේ, එයාගේ බලන කෝණය, එයා විදින හැටි. ඒක එයාට මනන්නේ මිසක්කම්. ඒ තව කෙනෙකුට නෑ. එතකොට ඒ සංඥාව කියන ලකුණේ ඉන්න තමයි ඔය මහපට ඇඟිල්ලේ අසන තියන්නේ. මේ මහපට ඇඟිල්ලම එකතු කරුවේ 999. එතකොට මහපට ඇඟිල්ලේ සංඥාව. එතකොට ඔබටයි සංඥා ටික ඔබටමයි අයිති. ඔබ තුල නැගෙන සංඥා ඔබ මේ ජීවිතේ හැරිලා ආවට පස්සේ ඔබට ලැබුණු සංඥා ක්‍රමයක් තියෙනවනේ. ඒ සංඥා ක්‍රමයට තමයි ඔබ බලන්නේ. ඔබගේ එක අනික් එක්කෙනාට නෑ. අනික් එක්කෙනාගේ අනික් එක්කෙනාට නෑ. එතකොට ඒකේ තමයි කෙලස් වටේ කර්මාට විපාක වටේ නැවත වටගත වෙන්නේ. ඒකට කියන අඟුලි මාල. ඇඟිලි මාලයක්. 999ක්ම ඔබටයි සංඥාවල කියලා ඔබ 10 වෙනි එකක් තියෙනවා ඔබට ගැලවෙන්න පුළුවන් ඒක. 10 වෙනි සංඥාවක් තියෙනවා ඔබට ගැලවෙන්නට. ඒක තමයි බුදුහාමුදුරන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ දහසක් න්‍යායයෙන් ප්‍රතිමන්විත සෝවාන් ඵලය කියලා. දහසක් න්‍යායයෙන්. න්‍යාය 1000ක් තියෙනවා. එකක් අයිති එකකින් තමයි අපිට ගමන යන්න පුළුවන්. දැන් අපිට අදාළ න්‍යාය අහුවෙච්ච නැතිකමයි මේ තියෙන්නේ. ඒ න්‍යාය අහුවෙච්ච හැටි කඩා බිඳගෙනම යනවා ඉතුරු වෙන්නේ. 999ක්ම සංඥා 999ක්ම
මේ ඔබට ආවේනික වෙච්ච ස්වභාවය කියන්නේ මෙතන සංඥා කියලා ගත්තේ ධර්මයේ පිළිබඳව ධර්මයේ පිළිබඳව සංඥා. නැත්නම් සංඥා කියන්නේ 1 2 3 4 5 6 කියන අතර කරන්න බෑනේ. ධර්මයේ පිළිබඳව දකින සංඥා 1000ක් තියෙනවා. දහසක් න්‍යාය කිව්වේ ඒකට. 999කම සසර කරකවනවා. අඟුලිමාල දුවනවා. 10 වෙනි න්‍යාය ආපු දාට බුදුහාමුදුරු දකිනවා. බුදුහාමුදුරු දකිනවා. තථාගත බුදුරජාණන් වහන්සේ දකින 10 වෙනි න්‍යාය ආපු. මොකද බුදුන්ගේ අඟිල්ල ගන්න යනවනේ බුදුහාමුදුරන් වහන්සේ දකින්න. ඒ සංඥාව ගන්න හදන. එතන තමයි සංඥාවේ නිරෝධය දකින්නේ. බුදුන් වහන්සේ දකින තමයි සංඥාවේ නිරෝධය දකින්නේ. එතන මේ පැත්තේ ඔක්කොම මොකද එන්නේ අඟුලිමාල. මේ අඟුලිමාල දාගෙන තියෙන්නේ කෙලෙස් වටේ කර්ම වටේ විපාක වටේ. ඉතින් අපි දුවනවා. ඉවරයක් නැහැ. නතර වෙච්ච තැන තමයි තථාගත. අර නූපන්න වට ගන්න නොකරන්නද ප්‍රත්‍ය නොතෙරුණු පැත්ත. මේ සංඥාවල් තුරනේ මේ දුවන්නේ ද්‍රව්‍ය වලේ ද්‍රව්‍ය කියලා හිතන්නේ මොකක්වත් නැහැ. එක එක සංඥාව එක එක සංඥාවේ තමයි වින්දනය කරන්නේ වේදනාවයි. සංඥාව තමයි රූප කොට ගන්න. රූප වෙනවා. සංඥාව තමයි ලෝභ මොහ උපදින්නේ. සංඥාවේ තමයි ඒ සංඥාව අරබේ තමයි මොකද්ද මේ දැනගන්නේ. ලෝභ මොහ වශයෙන් දැනගන්නවා. වේදනාව වශයෙන් දැනගන්නවා. රූප වශයෙන් දැනගන්නවා. මොකද්ද? සංඥාව. ඕකට තමයි යාර මොකද්ද මඤ්ඤණාව කියන වචනේ ගත්තේ උදේ සංඥාවට තමයි. මඤ්ඤති මඤ්ඤණා කරන්න කාරණයක් නැහැ. මඤ්ඤණයක් කියලා ගත්තේ අර මූලපරියාය සූත්‍රයේදී මඤ්ඤණා කියන වචනේ පෙන්වන්නේ රහතන් වහන්සේ මඤ්ඤණාව දැකලා. එතකොට අනික අය රහතන් මඤ්ඤණාව දැකන්න මඤ්ඤති මඤ්ඤණ නැහැ. ඒ සංඥාව තුරුයි. සංඥාව තුරුයි. ඒ සංඥාවට තමයි ඇඟිල්ල පෙන්වන්නේ. අඟුලිමාල. ඇඟිලිමාල දාගෙන මේ කරගෙනවනේ. සංඥාවල් වල අනේක සංඥා විදිහෙන් ධර්මයේ දකින්න සංඥාවල් වලත් අපි යනවා. ඒකෙදි දහසක් න්‍යාය තියෙනවා. දහසක් න්‍යායෙන් එකක් අපිට හරියනවා. ඒ හරියන එක හරියට වෙනකල්. හරියන න්‍යාය හරියටම වැටෙනකල් මේ සතර කරකවනවා. ඔබ හරියටම ආපු දාට දහසක් න්‍යායෙන් හරියට මේ න්‍යාය Tamanට අයිති න්‍යාය වැටෙන්න ඕනේ. Tamanට අයිති කියලා මේ ඔය කොහොමවත් ලියලා තියනවා නෙමෙයි. මේ න්‍යාය 99ක්ම අදාළ නැහැ. 10 වෙනි එක නිකන් අපි මේ කරකවන්නේ. ඒ න්‍යාය ආපු ගමන් අපූර්වට අහුමුණ අපාර. ඊට පස්සේ අපූර්වට මොකද වෙන්නේ? ද්‍රව්‍ය නැහැ මානසිකයි. මනෝමයයි සීනමයයි. ආයි අනික ඉතින් උත්තර නැහැ අනික කැබ. සීනමයයි කියන එකේම යනවා. ආයි ඉතින් කාටවත් බෑ. කඩාපින්ද කිසි කෙනෙකුට බෑ. අර මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ගංගානංගගේ ගංගාද්‍ර ගස් තියෙනවා මේ ගංගා පැත්තට බර වෙලා. මොකද මහණෙනි වෙන්නේ? ස්වාමීනි ගොඩට නම් වැටෙන්නේ නැහැ ඒක. අනිවාර්යෙන් ගඟට බරයි නම් ගඟටමයි වැටෙන්නේ. ඒක ගඟ වහරද කරන්නේ මහා මූදට. එහෙනම් මොකද ඒ ගහට වෙන්නේ? ස්වාමීනි මහා මූදෙම තමයි යන්නේ ගඟ වැටිච්ච ගාවට. ඉතින් ඒ වගේ ගඟට බර වෙච්චාම ආර්ය ශ්‍රෝතේ සමාධි ශ්‍රෝතේට බර වෙච්චාම සංකප්පවාච කම්මන්තවජී සම්සම ශ්‍රෝතේට බර වෙච්චාම මා ඉස්සරහ කතාවේදී කිය සම්මාදිට්ඨිය සම්මා සංකල්ප කල්පනා නැති සම්මා වාචා වචන නැති සම්මා ආජීවය ඒ මොහොතට ආපු ජීවය විතරයි ජීවිතය කියන්නේ වෙන මොකක් නැහැ. ඒක තනාග පිටිවිඳු කියන්නේ ඒකයි ජීවිතය. ජීවිතය කියලා අපි බිහා කතා කරන්නේ මොනවාරි ජීවිත වෙන කතන්දරනේ. දැන් ජීවිතය කිව්වේ කර්ම අන්තයි. කර්ම නැහැ කියන්නේ. ඊගාට කම්බන්ද. ඔය විදියට ගඟටම බර වෙච්චව සම්මාති ශ්‍රෝතයේ ඉතු පැත්තට හැරිලා පස්සේදී ගාගෙනම යනවා. අන්නේ සම්මාති ශ්‍රෝතයට අදාළ වූ න්‍යාය අපිට අවුවෙනකල් සාකච්ඡා කරන්න වෙනවා. එදී මේ කතන්දරයට වැටෙනවා. දැනට ඔබේ සිතට සාකච්ඡායේ ඒ න්‍යාය ඔබට අනුක්‍රමයෙන් ඔබේ සිතට ඇතුළු වෙනවා. ඒ ඇතුළු වෙන නිසා එහෙම හිතෙන්නේ. නැත්තම් වෙන්නේ බණ ඇහුවා ඒකත් හරි ඉතින් බණ හරි කාර්යෙත් ඇත්තයි. බණත් හරි. අපි අපේ වැඩ තියනවානේ පරණ. ඒ ටික කරගෙන යනවා. අහුවෙන්නේ නැහැ නේ න්‍යාය. 10 වෙනි න්‍යාය අහුවෙන්නේ නැහැ. 999 පොදින කාර්යය එක කරකවන්නේ. 10 වෙනි න්‍යාය අහුවෙනකොට කියනවා ගැලවෙන්න පැත්ත. ගැලවීම තමයි උත්තරේ. ඊට මෙහා එකක්වත් උත්තර නැහැ. දෙවිත් නෑ බලනකොට නේද? දෙවිත් නෑ අමාරුවෙන් හරි ඒක තමයි අපි තුල අසංවර්ධනය වෙන්නේ. සායනාස මම මේ මෙහෙම දෙයක් ඔබ වහන්සේගේ දේශනාව තුල දැක්කා. ප්‍රථමයෙන්ම අපි මේ
මේ දේශන වලට සවන් දෙන්න ඕන හොඳට. හොඳ තීක්ෂණව සිත පිහිටවාගෙන මේ දේශන වලට සවන් දෙන්න ඕන. එතකොට තමන්ට ඥානාභිවෘද්ධියක් ලැබෙනවා. ඉතින් දැන් මේ ඥානාභිවෘද්ධියත් ඇති කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම මම මෙතෙන්ට ප්‍රඥා කියලා කියන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඥානාභිවෘද්ධිය කියලා කියන්නේ හොඳට නුවණට තේරෙනවා කියන එක තමයි. මම අඳන්නේ මම හරිද කියලා ඔබ වහන්සේ වැරදි නම් තෝරලා දෙන්න. නුවණට තේරෙනවා ප්‍රඥා කියන එක දෙන්නේ. චක්කු උදපාදි ඥාන උදපාදි ප්‍රඥා උදපාදිනේ. හරි. ඥාන අභිවෘද්ධියෙන් යුතුව තමයි ප්‍රඥාවට ඊගාවට එන්නේ. ප්‍රඥාවට යමක් චිත්තයේ දැකීම. එතකොට අතන ඥාන අභිවෘද්ධිය බලපානවා. ඒක හරි. එහෙමයි සර්. ඊළඟට මට මෙහෙමයි තේරෙනවා දැන් ඔබ වහන්සේ තුබසක් ගැන පැහැදිලි කළානේ. අපිට මේ ඇතුල් පැත්තට හැරෙන්න කියන එක තමයි මේ ඔබ වහන්සේ ඕකෙන් තේරු කළ දුන්නේ. නිතරම ඇතුල් පැත්තට හැරෙන්න කියන කාරණාවයි. මෙන්න මෙසේ දැක ගන්නකොට ස්වාමීන් වහන්සේ මේ තමන්ට ඇත නැත ඒ කියන්නේ අන්ත දෙකෙන් මිදෙනවා. ඇත නැත අන්ත දෙකෙන් මිදෙනවා. මේ අන්ත දෙකෙන් මිදෙනවා කියන්නේ මේ හරියට අපි එතකොට අර ආස්වාද වලට අහු වෙන්නේ නැහැ. හරියට උදාහරණයක් කියනවා නම් රොබෝ කෙනෙකුත් කටයුතු කරනවා. හැබැයි ආස්වාද නැහැ. මට තේරුනේ ඔන්න ඔය ටික. ඔබ වහන්සේ මෙතන මොකක් හරි පැටලිල්ලක් තියෙනවා නම් මට කරුණා කරලා පැහැදිලි කරලා දෙන්න. නෑ රොබෝ යන්ත්‍රයක් වගේ තමයි ඉන්නේ. ගෙවල් වල ඉන්න බෑ ඉතින්. ඕකයි කතන්දරේ. එහෙමයි. ඉන්නේ රොබෝ යන්ත්‍රයක් වගේ. අන්න එතන තමයි දැන් මම අර ඒ රොබෝ යන්ත්‍රයක් වගේ කතාවක් තමයි මම අර ඒ වචනේ නොකිය අර පැත්තෙන් අර කිව්වේ. මොකද්ද? එහෙමයි සාරා. එහෙමයි මට තේරුණා. ආස්වාදය අද්ද කන බොන ටිකක් විතර ලෙඩේ කසදීප වෙච්ච කෙනෙක් අර හිටියා කිව්වේ ඉස්පිරිතාලෙක. ඒ වාගේ තරක තමයි. අඩු කටයුතු වල සහ ආස්වාදයේ තොරයි. එහෙමයි. හරි. හැබැයි ඔය මේ පැත්තේ ආස්වාදයේ නැතිනකොට එයාට ධර්මයේ පිළිබඳව ශ්‍රද්ධාවස්ථ සතුටක් නිතරම ඉල්පිලා එන්න ඕන. ධර්මයේ පිළිබඳව සතුට ඉල්පිලා එන්න ඕන. ඒකට අපි කියන්නේ මොකද්ද? අර කාය පස්සද්ධි සිත පස්සද්ධි කියලා. සිතේ කය සහැල්ලු වෙනකොට ප්‍රීති පස්සද්ධි වෙනවා. ප්‍රීති පස්සද්ධියේ තරමට තමයි අර මෙහා පැත්තේ ආස්වාදයෙන් අවලං වෙලා. ධර්මයෙන් ලබන්නා වූ ප්‍රීතිය වැඩි වෙනකොට තමයි මොකද එක පැත්තක ප්‍රීතියක් එන්නේ බෑ අනිත් පැත්ත අවලං වෙන්නේ. එහෙමයි. එතකොට අර යෑමී කීම් කිරි මිටි පිළිබඳව ප්‍රීතිය මේ ආස්වාදය අවලං වෙයි. එතකොට දහම් ප්‍රීතිය ඇවිදිනවා. ධර්මයේ දැක්ක ප්‍රීතිය ඇවිල්ලා. ධර්මයේ කිය මොකද? ශූන්‍යත්වයේ දැක්ක. දැන් ඔක ඇති වෙනවා. ධර්ම ශ්‍රවණය කරනකොට කර්ම කාරණා එළි වෙනකොට ඇත්තනේ නං කියලා එළියට සතුට එනවා. ඊට වහා ඉක්මනින් ඒක වැහෙනවනේ. මොකද අරක වැඩෙන්නේ නැති හින්දා. අන්න අරක වැඩෙන පසුබිමක ක්‍රියා කරන්න. අන්න ඒකයි දැන් මේක අවශ්‍ය වෙන්නේ. අර වැඩෙන පසුබිමේ වැඩි කාලයක් ගත වෙන්න. එතකොට අර ප්‍රීතියත් එක්ක තමයි දවසම ගෙවෙන්නේ. ඒක ඇත්තම තමයි. ඒක හරි. රොබෝ යන්ත්‍රය වගේ තමයි ඒක. එහෙනම් දැන් ඇති මං ඊගාට හම්බෙමු. හොඳයි. එහෙනම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා, යහපතක් වේවා, සත්‍ය අවදි වේවා, තුරුණුවන්ගේ සරණයි. හොඳයි.